අයිබෝවන් දුවේ පුතේ නවය ශ්‍රේණියේ දරුවන්ගේ පළවෙනි වාරයේ දෙවැනි පාඩම් ඒකකය ද්විමය සංඛ්‍යා. පුතාලට මේ පාඩම ටිකක් අලුත් පාඩමක්. ඊටාම සරලයි. හැබැයි මේ පාඩම ලොකු අභ්‍යාස ප්‍රමාණයක් කරන්න නම් නැහැ පුතේ අපිට. මේ පාඩමේ තියෙන බොහොම පොඩි කරුණු ටිකක් ඉගෙන ගන්න. නමුත් ඒක පාඩම් ඒකකයක් විදිහට පුතාලට අද ඉගෙන ගන්න පුළුවන්. මම ඒකට පැවරුමක් දාලා තියෙනවා පුතේ. ඒක ලොකු පැවරුමක් නෙමෙයි පිටු 4ක පැවරුමක්. ඒකෙන් මම පිටු දෙකේ තියෙන අභ්‍යාස ටිකෙන් තමයි අද පුතාලගේ පාඩම කරන්නේ. ඊටු දෙක පුතාලට තනියම කරන්න තියෙන්නේ. ඒක WhatsApp group එකට දාලා තියෙන්නේ. බලන්න පුතේ ඔයාලගේ මේ පැවරුම දැන් ලැබිලානේ තියෙන්නේ පුතාලගේ අතට. ද්විමය සංඛ්‍යා. ද්විමය සංඛ්‍යා. පුතාලට දැන් මේක නම අලුත්. දැන් අපි ද්විමය සංඛ්‍යා කතා කරන්න කලින් පුතේ අපි ඉගෙන ගන්න හින්දු අරාබි සංඛ්‍යාංක පද්ධතිය ගත්තොත් ඒ සංඛ්‍යාංක පද්ධතියටත් පුතේ ඇත්තටම තියෙනවා නමක්. ඒකේ නම තමයි පුතේ අපි මේ අද ඉගෙන ගන්න. අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ 10 පාදයේ සංඛ්‍යාවලින්. 10 පාදයේ සංඛ්‍යාවලින් තමයි පුතේ අපි ගණන් හදන්නේ. ඒ 10 පාදයේ සංඛ්‍යාවලට නමක් තියෙනවා. දශම නෙමෙයි පුතේ මේකේ නම දශමය. දශමය මේ දස කියන එකෙන් අදහස් කරන්නේ 10 කියන එක. එහෙනම් දශමය සංඛ්‍යා. එතකොට අපි ඉගෙන ගන්න හින්දු අරාබි සංඛ්‍යාංක පද්ධතිය 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. ඒකට කියනවා පුතේ දශමය සංඛ්‍යා කියලා. ඊට පස්සේ අද අපි ඉගෙන ගන්නවා අලුත් සංඛ්‍යාංක පද්ධතියක්. ඒ තමයි දෙකේ පාදයේ සංඛ්‍යා කියලා. දෙකේ පාදයේ සංඛ්‍යා. ඒකට තමයි කියන්නේ ද්විමය සංඛ්‍යා. එතකොට පුතේ දශමය කියන එකෙන් අදහස් වෙන්නේ 10 කියන එක. ද්විමය කියන්නේ ද්වි කියන්නේ දෙකක්. එහෙනම් ද්විමය සංඛ්‍යා කියන්නේ දෙකක්. අපි මේ සංඛ්‍යා පද්ධති දෙක සසඳමු. එතකොට 10 පාදයේ සංඛ්‍යා පද්ධතියක් ගත්තාම පුතේ ඒකට භාවිතා කරනවා ඉලක්කම් 10ක්. පුතාලා දන්නවනේ 1 2 3 4 5 6 7 8 9 කියන බිඳුවේ සිට 9 තෙක් තියෙන මේ සංඛ්‍යාංක 10 තමයි 10 පාදයේ සංඛ්‍යා පද්ධතියකට භාවිත කරන්නේ. එතකොට මෙන්න මේ ඉලක්කම් භාවිතා කරලා තමයි 10 පාදයේ සංඛ්‍යා ලියන්නේ. දෙකේ පාදයේ සංඛ්‍යා ලියනකොට පුතේ පාවිච්චි කරන්නේ බිඳුව 1 කියන ඉලක්කම් දෙක පමණයි. මොකද දෙකේ පාදේ නම් දෙකට අඩු බිඳුව 1 පමණයි. 10 පාදේ නම් 10ට අඩු ඉලක්කම් බිඳුවේ සිට 9. අපි මේ දෙක හරියට ඉගෙන ගත්තට පස්සේ මේ ඇසුරෙන් අපිට ඕන නම් 5 පාදයේ 4 පාදයේ වෙන වෙන සංඛ්‍යා පාදවල සංඛ්‍යා පද්ධති ඉගෙන ගන්නත් පුළුවන්. ඊළඟට මේ දෙකේ පාදේ මේවා තමයි පුතේ ඉලක්කම්. මේ තමයි භාවිතා කරන ඉලක්කම්. එතකොට ස්ථානීය අගය ගත්තොත් අපි ඉගෙන ගන්න සංඛ්‍යාංක පද්ධති ස්ථානීය අගය ගත්තොත් පුතේ අපි දන්නවනේ අර එකේ ඒවා කියනවා 1 10 100 1000 ආදී වශයෙන් තමයි ස්ථානීය අගය තියෙන්නේ. ඇත්තටම මේ ස්ථානීය අගය ලැබෙන්නේ දරුවනේ 1 කියන එක ලැබෙන්නේ 10 බිඳුවෙනි බලයෙන්. 10 ලැබෙන්නේ 10 පළවෙනි බලයෙන්. 100 ලැබෙන්නේ 10 දෙවෙනි බලයෙන්. 1000 ලැබෙන්නේ 10 තුන්වෙනි බලයෙන් ආදී වශයෙන්. එතකොට අපි ඉගෙනගෙන තියෙන අපි මෙච්චර කල් පාවිච්චි කරන හින්දු අරාබි සංඛ්‍යාංක පද්ධතියේ මේ ඉලක්කම් පමණයි තියෙන්නේ. ස්ථානීය අගය පවතින 1 10 100 1000 අපි ගණ කරාමෝල හැම මතකනේ 3 4 5 පන්තිවලදී සංඛ්‍යා දැක්කුවා. එතකොට මේ ස්ථානීය අගයේ බිඳුව 10 බල බිඳුව 10 බල 1 10 බල 2 10 බල 3 ලෙස තමයි පවතින්නේ. ඒ කියන්නේ පුතේ 10 බල බිඳුව 1. පුතාලට දැන් ඉදිරියට කරන දර්ශක පාඩමේදී කියලා දෙනවා සංඛ්‍යාවක බිඳුවෙනි බල 1යි. 10 බල 1 කියන්නේ 10යි. 10 බල 2 කියන්නේ 100යි. 10 බල 3 කියන්නේ 1000. එතකොට මෙතන ස්ථානීය අගයනේ පුතේ 2 බල බිඳුව 2 බල 1 2 බල 2 2 බල 3 2 බල 4 ආදී වශයෙන්. එතකොට දෙකෙහි බල දෙකේ පළවෙනි බිඳුවෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ වර්ගය 4. දෙකේ ඝනය වෙන්නේ 8. තා චුට්ටකින් මේ සටහන පුතාලගේ මේ පැවරුමේ සටහනක් තියෙනවා.
2 4 වෙනි බලය කියලා කියන්නේ 16 ආදී වශයෙන්. දැන් මේක අපිට අලුත් දෙයක් නිසා පුතේ චුට්ටක් භාවිත කළා. මේකේ ගණන් කිහිපයක් හදලා තමයි අපිට වඩාත් හොඳට මේකේ කාරණාව වැටෙන්නේ. නැත්නම් අපිට එකපාරට මොකද්ද මේ සංඛ්‍යා පාදේ කියවට තේරෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ සංඛ්‍යා පද්ධති දෙක විශේෂ ක්‍රම දෙකක්. 10 පාදයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන ඉලක්කම් මේවා ස්ථානීයයන් මෙලෙස ඒවැ ගණනය කරන ආකාරය ඊට අනුරූපයි. 2 පාදයේ සංඛ්‍යා පද්ධතිවල බිංදුව එක විතරයි භාවිතා කරන ඉලක්කම් ස්ථානීයගේ පවතින මේ ආකාරයට ගණනය කරන ආකාරයක පොඩි වෙනසක් තියෙනවා. අපි එහෙමනම් පුතේ දැන් මේකෙන් පොඩි උදාහරණ කිහිපයකින්ම වටහා ගමු සංඛ්‍යාවක කොහොමද විශාලත්වය සකස් වෙන්නේ කියලා. දැන් අපි පුංචි පන්තිවලදී පුතාලා දන්නවා විහිදුවා ලියන්න කීකේ ගණන් හදලා තියෙනවා. මෙන්න බලන්න. අපි 10 පාදයේ සංඛ්‍යාවක් ගත්තොත් පුතේ 437. 437. දැන් බලන්න පුතේ මේ 437 ගත්තාම මේක අපි 10න් බෙදුනොත් 10න් බෙදුනොත් මම මේ කෙටියෙන් උත්තර දෙනවා පුතේ 10 ඒවා 43යි ඉතුරු වෙනවා 7ක්. 43 10න් බෙදුනොත් පුතේ 10 වරක් 4යි 40යි ඉතුරු වෙනවා 3ක්. එතකොට පුතේ අපිට ලැබෙන්නේ මෙන්න මේ ඉලක්කන්නේ 4 3 7. 4 3 7. එතකොට අපි 2 පාදයේ සංඛ්‍යාවලදීත් මේ වගේම ක්‍රියාවලියක් කරනවා. එතකොට 10න් 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 බෙදුනත් ලැබෙන්නේ පුතේ 4 3 7. දැන් අපි මේ විදිහට හදන්න නැතුව මෙහෙම බලමුකෝ. පුතාලා දන්නවා 437 කියලා කියන්නේ පුතේ 400යි 30යි 7යි. මෙය ලැබුණේ පුතේ 4ක් අපි පිළිවෙලට ගත්තොත් 10 මේ 100 ඒවා 4ක්. 10 ඒවා 3ක්. මම මේක පසුපසින් ලියන්නේ 100 ඒවා 4යි 10 ඒවා 3යි. මේ 7 තියෙන්නේ එක ඒවා. එතකොට මම මේ විදිහට බෙදන ආකාරය තව චුට්ටකින් කතා කරන්න පුතේ. ඒක එතකොටයි ගැලපෙන්නේ. ඔන්න බලන්න දැන් අපිට මේ ලියත හැකි පුතාලා මේ 100 කියලා කියන්නේ 10 බල 2. 10 කියන්නේ 10 බල 1. 1 කියන්නේ 10 බල බිංදුව. එතකොට බලන්න මෙන්න මෙතන ස්ථානය තමයි පුතේ 10 බල බිංදුව. ඒ කියන්නේ එක ඒවා. මෙතන ස්ථානය 10 ස්ථානය 10 බල 1. එහෙනම් 100 ස්ථානය 10 බල 2. එතකොට අපි දන්නවා සංඛ්‍යාවක ස්ථානීයගේ අනුව මේවා විහිදුවා ලියන්න මේ විදිහට ලියන්න පුළුවන් කියලා. එහෙනම් 437 ලැබෙන්නේ පුතේ 100 ඒවා 4යි 400යි 10 ඒවා 3 30යි 1 ඒවා 7 7යි. එතකොට මෙන්න මේ විදිහට අපිට විහිදුවා ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 10. එතකොට පුතාලා අපි ඕක 10 කියලා ලියන්නේ සම්මතය. නමුත් අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. මෙහෙම ලියලා මේ 5ලින් 10 කියලා ලිව්වහම මේ සංඛ්‍යාවේ පාදය තමයි 10. එහෙනම් 10 පාදයේ සංඛ්‍යාවක ස්ථානීයගේ පවතින්නේ 1 10 100 ආදී ලෙස. දැන් බලන්න පුතේ ඔයාලගේ පැවරුමෙත් මම දීලා තියෙනවා මෙන්න මේ වගේ පුංචි උදාහරණයක්. ඒ පැවරුමේ තියෙන උදාහරණය ඉස්සෙල්ලාම පැහැදිලි කරලා දෙන්නම්. 4725 ගත්තොත් මේක 10 කියලා ලියන්නේ සම්මත පාදේ නිසා ලිව්වත් වැරද්දක් නෑ. එතකොට මේ 4 තියෙන්නේ පුතාලා 16 ඒවේ. මේ 7 තියෙන්නේ 100 ඒවේ. මේ 2 තියෙන්නේ 10 ඒවෙන්. මේ 5 තියෙන්නේ 1 ඒවේ. එතකොට මෙයම ලියන්න පුළුවන් අපිට මේ 10 කියන්නේ 10 තුන්වෙනි බලය, 100 කියන්නේ 10 දෙවෙනි බලය, 10 කියන්නේ 10 පළවෙනි බලය, 1 කියන්නේ පුතාලා 10 බිංදුවෙනි බලය කියලා ගන්න ඕනේ. 10 බිංදුවෙනි බලය. එතකොට අපි අර වෙනදට 3 4 5 පන්තිවලදී විහිදුවා ලිව්ව ආකාරයට වඩා දැන් මේකෙදි පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි මේ ස්ථානීයගේ 10 බල ලෙසයි දක්වලා තියෙන්නේ. 10 බල බිංදුව, 10 බල 1, 10 බල 2, 10 බල 3. එතකොට මේක තමයි පුතේ 10 පාදයේ සංඛ්‍යාවක ස්ථානීයගේ සහිතව අපි මේ විහිදුවා ලියන ආකාරය. එතකොට බලන්න මේ වගේම අපි ද්විමය සංඛ්‍යා කියලා ඉගෙන ගත්තොත් ඒ ද්විමය සංඛ්‍යාවකත් තියෙන ඉලක්කම් ගත්තාම බිංදුව එක ඉලක්කම් විතරයි භාවිතා කරන්නේ. එතකොට
අපි බලමු පුතාලා මෙන්න මෙහෙම. දැන් ඔයාලගේ මේ පැවරුමේ තියෙනවා ඉස්සෙල්ලාම අපි ගමුකෝ ද්විමේය සංඛ්‍යාවක ස්ථානීයගේ පවතින දෙකේ බල. එහෙනම් දෙක බල බිඳුව. මම තව චුට්ටක් එහෙන් යන්න. දෙක බල බිඳුව. දෙක බල 1 දෙක බල 2 දෙක බල 3 දෙක බල 4 දෙක බල 5. අපිට 10 බල නම් ಗುಣ කර ගන්න ඕනේ පුතේ මනෝමින් ගන්න පුළුවන්. මොකද 10 බල 3 කියන්නේ 1.3. 10 බල 2 කියලා කියන්නේ 1.2. එහෙනම් 10 බල 5 කියන්නේ 10 10 10 ගුණ කරන්න ඕනේ 1.5. ඒ නිසා 10 පාදයේ සංඛ්‍යාවක ස්ථානීයගේ ගන්න පුළුවන් 10 බල ලෙස. හැබැයි දෙකේ පාදයේ සංඛ්‍යාවක ස්ථානීයගේ මෙහෙමයි ගන්න පුළුවන්. දෙක බල බිඳුව කියන්නේ 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බල 1යි. දෙක බල 1 කියන්නේ 2. දෙක බල 2 කියන්නේ දෙකේ වද දෙවරක් දෙක 4යි. දෙක බල 3 නම් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. එහෙනම් දෙක බල 4 කිව්වොත් 8 දෙකෙන් ගුණ කරනවා 16යි. දෙක බල 5 කිව්වොත් ආයි 16 දෙකෙන් ගුණ කරනවා 32යි. ඔන්න ඔය විදිහට තමයි දෙකෙහි බල පිහිටන්නේ. තව ටිකක් අපි ලියමු. මේ පැවරුමේ 9ට යනකල් දීලා තියෙනවා පුතාලට. දෙක බල 6 දෙක බල 7 දෙක බල 8 දෙක බල 9 දෙක බල 5. හරි. දෙක බල 5 මම උඩින් ලියන්නම් අර පැත්තෙන්. දෙක බල 5 දෙක බල 6 දෙක බල 7 දෙක බල 8 දෙක බල 9. එහෙමනම් පුතේ බලන්න 16 නැවත දෙකෙන් ගුණ කරනවා 32යි. එහෙනම් 32 දෙකෙන් ගුණ කළොත් 64යි. 128යි 256යි. එතකොට 512. එහෙනම් දෙක බල 9 කියන්නේ 2 2 2 2 2 ගුණ කළොත් 9 වතාවක් 512යි. මේ තමයි දෙකෙහි බල. දෙකේ බල. එතකොට මේ දෙකේ බල අපිට ඕන කරන්නේ ද්විමේය සංඛ්‍යාවක ස්ථානීයගේ පිහිටන්නේ මෙන්න මේ දෙකේ බල වශයෙන්. දැන් එහෙමනම් පුතේ ඔයාලට මේ පාඩම තේරුම් අරගන්න. තව පොඩ්ඩකින් අපි මේ ද්විමේය සංඛ්‍යා දශමේය සංඛ්‍යා කියන කාරණා දෙකම ඒකාබද්ධ කරපු ගණන් කිහිපයක් කරනවා. දැනට අපි මේ දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතියේ සැකස්ම බලන්න පොඩි උදාහරණ කිහිපයක් කරමු. මෙන්න බලන්න. පුතාලගේ සටහනේ දීලා තිනවා ද්විමේය ආකාරයෙන් දෙකේ පාදයෙන් සංඛ්‍යා දැක්වීම කියලා. දෙකේ පාදයේ සංඛ්‍යා ලියා දැක්වීම බිංදුව 1 යන සංඛ්‍යාංක දෙක යොදාගෙන ස්ථානීයගේ ලෙස 1 2 4 8 16. හරිනේ පුතේමි. 1 2 4 8 16 ආදී ලෙස දෙකේ බල පවතින ස්ථානීයගේට. අපි දැන් කරන්නේ පුතේ මෙතන පුතාලගේ මේ පැවරුමේ ගණන් 4ක් දීලා තිනවා. මේ ගණන් 4 10 පාදයට පරිවර්තනය කරනවා. එතකොට තව චුට්ටකින් ඒ ගණන් ටිකම නැවත දෙකේ පාදයට පරිවර්තනය කරනවා. පාද අතර පරිවර්තනය තමයි අපි මුලින් ඉගෙන ගන්න. පළවෙනි ගණන 1.112 මේ දීලා තියෙන සංඛ්‍යා පද්ධතිය දෙකේ පාදයෙන්. ඒක හඳුනගන්නේ මෙතන 2 කියලා තියෙනවා. බිංදුව 1 කියන ඉලක්කම් පමණයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට මෙතන 3 4 5 ඉලක්කම් භාවිත වන්නේ නැහැ. දැන් අපි මේක 10 පාදයට පත් කරනකොට පුතේ අපි මේවා ස්ථානීයයෙන් ගුණ කරනවා. එතකොට හැම වෙලෙම පටන් ගන්න පුතේ මෙතන 2 බල බිංදුව. 2 බල 1. එතකොට මේක යන්න ඕනේ 2 බල බිංදුව. මේක යන්න ඕනේ 2 බල 1. මේක යන්න ඕනේ 2 බල 2. මේක යන්න ඕනේ 2 බල 3 ලෙස. එහෙනම් පුතේ අපි ගණන් කරමු බිංදුව 1 2 3. එහෙනම් මෙතන අපි ලියන්න පුළුවන් පුතේ මේ එකක් තියෙන්නේ 2 බල 3. පටන් ගන්න බිංදුව 1 2 3 2 බල 3ේම එකයි. බිංදුවයි මේ බිංදුව තියෙන්නේ 2 බල 2 ඒවා. ඊළඟට මෙතන එකක් තියෙනවා 2 බල 1 ඒවා. මෙතන එකක් තියෙනවා 2 බල බිංදුවේ ඒවා. මේක ටිකක් පුරුදු නාම හරි පුතේ. එහෙමනම් බලන්න 1.11 කියන සංඛ්‍යාංක 4 මෙතන තියෙනවා. ඒවැ ස්ථානීයගේ තමයි 2 බල බිංදුව 2 බල 1 2 බල 2 2 බල 3. පුතාලට ලියන්න පහසු ක්‍රමයක් තමයි මේ හැම එකක්ම දෙකෙන් ගුණ කරලා ලියලා 1 ගුණ කිරීම 2 බිංදුව ගුණ කිරීම 2 1 ගුණ කිරීම 2 1 ගුණ කිරීම කියලා 2 කියලා ලියලා පස්සේ අග ඉඳන් දාන් යන බිංදුව 1 2 3 කියලා දර්ශකය දාගෙන ඉන්න. දැන් අපි බලමු මේ සංඛ්‍යාවේ වටිනාකම. 2 බල 3 කියන්නේ පුතාලා දන්නවා වගුවෙන් ගත්තත් 8. එහෙනම් මෙතන තියෙනවා 1 වරක් 8. 2 බල බිංදුව කියලා කියන්නේ 4යි 4 ඒවා බිංදුවයි. 2 බල 1 කියන්නේ 2යි එහෙනම් 1 වරක් 2යි. 2 බල බිංදුව කියලා කියන්නේ
1යි. ඔන්න දැන් අපිට සංඛ්‍යාව ලැබෙන්නේ යන්නේ මෙතන 8යි 4 මෙතන 4 වරක් බිඳුව බිඳුවයි දෙවරක් 1 2යි එක්වරක් 1 1යි. මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ පුතාලා. 8යි 2යි 10යි 10යි 1යි 11යි. හැබැයි මෙතන මේ 11 ලැබුණාට මේක හිතන්න එපා මේක දෙකේ පාදය කියලා. මේක ලැබෙන්නේ 10 පාදය. එහෙනම් මේකට අපි ලියනවා පාදය 10. 10 පාදය. ඔන්න බලන්න පුතේ එහෙමනම් මේ සංඛ්‍යාංකය 10 පාදයට පරිවර්තනය කරපුවාම අපිට ලැබුණ පිළිතුර 11. දැන් මේක කියන්නේ 1011 කියලා කියන්නේ මේක කියන්නේ 1.11 පාදය. මේකට අපි කියන්නේ 1 1 නෙමෙයිනේ 11. 10 පාදය. දැන් අපි තව ඊළඟ ගානක් හදලා මේ ගණන් හතරම හදලා ඉමු පුතේ. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් අනිත් පැත්තට. නැවත මේ බලන්න හරි මම මේ ගානෙන් පුතාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. මේ 10 පාදයේ සංඛ්‍යාව නැවත දෙකේ පාදයට පරිවර්තනය කරනවා නම් එතකොට කරන්නේ පුතේ මේ 11 දෙකෙන් බෙදෙනවා. හැම වෙලේම අවසන් ඉතිරිය බිඳුව හෝ 1 වෙනකල්. ඔන්න බලන්න මේක 11 දෙකට බෙදුනොත් දෙවරක් 5 10යිනේ එකක් ඉතුරු වෙන්නේ. ඒක එක ලියනවා. 5 දෙකට බෙදුනොත් දෙවරක් 2 7 5 දෙකට බෙදුනොත් දෙවරක් 2 4යි එකක් ඉතුරුයි. ඒක මෙතන ලියනවා. 2 දෙකට බෙදනවා. එතකොට 1යි ඉතුරු නැහැ බිඳුවයි. එතකොට පිළිතුර වෙන්නේ පුතේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට ඉලක්කම් ටික. 1.1 උත්තරේ වෙන්නේ 1.11 2. හරි නේද මේ තියෙන්නේ? 1.112. ඒ නිසා අපි භාවිතා කරන 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කරන්න හරි ලේසි. තව ටිකකින් තියෙනවා පුතාලට මේ පැත්තේ අභ්‍යාස කිහිපයක්. බෙදලා ශේෂය බිඳුව හෝ 1 වෙනතුරු අපි බෙදනවා. ශේෂය කළ වෙනතුරු බෙදනවා. එතකොට පුතේ අපිට මේ ලැබෙන අගසිට ලැබෙන ඉලක්කම් ටික තමයි දෙකේ පාදයේ සංඛ්‍යාව වෙන්නේ. එතකොට මේ විදිහට දෙකේ පාදයේ සංඛ්‍යාවක් නැවත 10 පාදයට පරිවර්තනය කරන ආකාරය තමයි අපි මේ කතා කරේ. අපි එන සපුතේ දෙකම දැන් ගත්තොත් පැටලිල්ලක් වෙන නිසා පසුව මේකෙන් නැවත මේ පරිවර්තනය කරන්න පුළුවන් කියන එක අපි මේ ගණන් ටිකෙනුත් බලමු. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුතේ දැන් ඔයාලගේ මේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට පරිවර්තනය කිරීම. හොඳයි අපි එක ගානක් හැදුවා. බලමු දෙවෙනියට දීලා තියෙන්නේ මොකක්ද කියලා ගාන. 1.1 හරි ලේසි මේක හොඳට තේරුම් අරගෙන බලන්න පුතේ. මම ඉස්සෙල්ලම ලියනවා මෙතන තියෙන එකනේ 1 ගුණ කිරීම 2. ඊළඟට ලියන්නේ බිඳුව ගුණ කිරීම 2. ඊළඟට නැවත 1 ගුණ කිරීම 2. ආයසරයක් බිඳුව ගුණ කිරීම 2. ආයසරයක් 1 ගුණ කිරීම 2. මේ හැම ඉලක්කමක්ම දෙකෙන් ගුණ කරලා ලියුවා. දැන් අග සිට ස්ථානීය අගයන් දාන්නේ මෙතන 2 බල බිඳුව. 2 බල 1, 2 බල 2, 2 බල 3, 2 බල 4. දැන් බලන්න පුතාලා උත්තර 2 4 වෙනි බලය 16යි. බිඳුව ගුණ කරන්න ඕනේ 2 3 වෙනි බලය 8යි. 1 ගුණ කරන්න ඕනේ 2 වර්ගය 4යි. බිඳුව ගුණ කරන්න ඕනේ 2න් 1 ගුණ කරන්න ඕනේ 2 බල බිඳුව කියන්නේ 1. හොඳයි බලන්න දැන් ගුණ කළා 16 වරක් 1 16යි 8 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 1 4යි දෙවරක් බිඳුව බිඳුවයි එක් වරක් 1 1යි. එතකොට පුතේ මේ බිඳුවෙන් ගුණ කළොත් කොහොමද බිඳුව වෙනවා? 16යි 4යි 20යි 20යි 1යි 21යි. එහෙමනම් පිළිතුර වන්නේ 21 පාදය 10. ඔයාලට මේ දෙකේ පාදයේ සංඛ්‍යාව නැවත ලබා ගන්න පුළුවන් අර 21 නැවත දෙකෙන් බෙදුවා නම් මේ උත්තරේ එනවා. අපි මේ ගානටත් හදමු නැත්නම් බෝඩ් එකේ ඉඳ මදින. ඕන්න බලන්න 21 දෙකෙන් බෙදුනහම පුතේ අපිට ලැබෙන ඉතිරියන් ටික ගත්තාම ආපහු දෙකේ පාදයේ සංඛ්‍යාව ගොඩනගෙනවා. මේ බලන්න. දෙකෙන් බෙදුනොත් දෙවරක් 10 20යි එකක් ඉතුරුයි. 10 දෙකට බෙදුනොත් දෙවරක් 5යි ඉතුරු නෑ බිඳුවයි. 5 දෙකට බෙදුනොත් දෙවරක් 2 4යි එකක් ඉතුරුයි. 2 දෙකට බෙදුනොත් දෙවරක් 1 2යි
ඉතුරු නෑ බිඳුවයි. එතකොට ඉතුරු නොත් එක ලියනවා ඉතුරු නැත්නම් බිඳුව ලියනවා. දැන් පුතේ මෙන්න මේ පැත්තට තමයි උත්තරේ ලියන්නේ. බලන්න 1 බිඳුව 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 පාදය 2. හරි නේද පුතේ මේ 1 බිඳුව 1 බිඳුව 1 පාදය 2. හොඳයි. දැන් ඔයාලට තනියම හදන්න තියෙනවා මේ ගණන් ටිකත් හදන්න ඕනේ හොඳට අවබෝධ කරගෙන පුතාලා පැවරුමේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ හදන්න. තනියම හදන්නත් පුතාලට හොඳ අභ්‍යාස ටිකක් දීලා තියෙනවා. එතකොට ඒක තියෙන්නේ අනිත් පොලේ. හරි. අපි එහෙමනම් තුන්වෙනි උදාහරණයක් හදලා බලමු. එක බිඳුව බිඳුව එක බිඳුව බිඳුව එක එක දෙක. පාඩමේ ටික නිමා කළාට පස්සේ මම පාඩමේ නැති අමතර කරුණු ටිකක් තව පුතාලට කියලා දෙන්නම්. මුලින්ම අපි සාර්ථක කරගන්න ඕනේ පාඩම 100%ක්ම පාඩම. එහෙමනම් පුතේ මෙතනත් මේවා ස්ථානීයගේ තමයි 2 බල බිඳුව 2 බල 1 2 බල 2 2 බල 3 2 බල 4. එහෙනම් අපි ලියාගමු එහෙම. 1 ගුණ කිරීම 2 බිඳුව ගුණ කිරීම 2 බිඳුව ගුණ කිරීම 2 1 ගුණ කිරීම 2 1 ගුණ කිරීම 2. එතකොට මේකේ ස්ථානීයගේ බිඳුවයි මෙතන 2 බල 1 2 බල 2 2 බල 3 2 බල 4. ඔන්න ඔය විදිහට අපි ලියාගන්නවා. එහෙමනම් මේ 1 තියෙන්නේ 2 බල 4. එහෙනම් 2 බල 4 කියන්නේ පුතේ 16. මෙතන බිඳුව තියෙන්නේ 2 බල 3 කියන්නේ 8. මෙතන බිඳුව තියෙන්නේ 2 වර්ගය 4. 2 බල 1 කියන්නේ 2යි. 2 බල බිඳුව කියන්නේ 1යි. ඔන්න අපි දැන් මේ ද්විමය සංඛ්‍යාව 10 පාදයට පත් කරන්න යන්නේ 16 වරක් 1 16යි. 8 වරක් බිඳුව බිඳුවයි 4 වරක් බිඳුව බිඳුවයි 2 වරක් 1 2යි 1 වරක් 1 1යි. 16යි 2යි 18යි 18යි 1යි 19යි. එහෙමනම් පුතේ 19 තමයි 10 පාදයේ සංඛ්‍යාව. 19 19 නැවත දෙකෙන් බෙදුනොත් නම් පුතේ ආපහු මේ උත්තරය ලැබෙනවා. අපි බලමුද මෙතන 19 බෙදලා. 19 දෙකට බෙදුනොත් 19ට දෙවරක් 9 18යි එකක් ඉතුරු වෙනවා. 9 දෙකට බෙදුනොත් දෙවරක් 4 8යි එකක් ඉතුරුයි. 4 දෙකට බෙදුනොත් දෙවරක් 2 4යි ඉතුරු නෑ බිඳුවයි. නැවත දෙකට බෙදුනොත් දෙවරක් 1 2යි ඉතුරු නෑ බිඳුව. එහෙනම් බලන්න පුතේ උත්තරේ මේ අතට නෙමෙයි. 1 බිඳුව බිඳුව 1 1 මේ තියෙන්නේ 1 බිඳුව බිඳුව 1 1. ඒ නිසා ওই පාද අතර පරිවර්තනය කිරීම නම් පුතේ ඉතාමත්ම සරලයි. හැබැයි ටිකක් පුරුදු වෙන්න ඕනේ. ටිකක් පුරුදු වුණාට පස්සේ හරිය ලේසියි. අපිට එහෙමනම් පුතාලා තව ගාණක් තියෙනවා 4 වෙනි උදාහරණය. අපි 4 වෙනි ගාණත් හදලා බලමු. 4 වෙනි ගණන තියෙන්නේ 1 1 බිඳුව 1 බිඳුව 1 2. දැන් මෙතනත් පොතේ අපි ලියන්නේ 2 බල බිඳුව 1 2 3 4 5 2 බල 5 එනකල් එනවා. අපි ලියාගමු 1 ගුණ කිරීම 2 ආයසරයක් 1 ගුණ කිරීම 2 ඊළඟට බිඳුව ගුණ කිරීම 2 ආයසරයක් 1 ගුණ කිරීම 2 ආයසරයක් බිඳුව ගුණ කිරීම 2 ආයසරයක් 1 ගුණ කිරීම 2. මේක ටිකක් ඉතින් ලියන්න ගියපුවාම 100ක් තියෙන්න ඕනේ නැත්නම් පැටලෙයි වරදී. එහෙනම් පුතේ ස්ථානීයගේ තමයි 2 බල බිඳුව 2 බල 1 2 බල 2 2 බල 3 2 බල 4 2 බල 5. දැන් අපි බලමු මේ එක තියෙන්නේ 2 බල 5 එකක් 2 බල 5 32. එහෙනම් 32 කොටවල් එකක් මෙතන තියෙන්නේ. 2 බල 4 16 නම් මෙතන තියෙන්නේ 16 එකක්. මෙතන 2 බල 3 8 දෙකේ වර්ගය කියන්නේ පුතේ 4. මෙතන 2 බල 1 කියන්නේ 2. 2 බල බිඳුව කියන්නේ 1. දැන් අපි බලමු 32 එකක් 32යි.
16 වරක් එක 16යි. 8 වරක් බිඳුව බිඳුවයි 4 වරක් එක 4යි 2 වරක් බිඳුව බිඳුවයි 1 වරක් එක 1යි. මේ ටික ලේසියෙන් එකතු කරගන්න පුළුවන් නේද පුතේ 16යි 4යි 20යි. එතකොට 32යි 20යි 52යි 52යි 1යි 53යි. 16ට 4ක් එකතු කළා 20යි 20යි 32යි 52යි 1යි 53යි. එහෙනම් 53ක් ලැබෙනවා පාදය 10. 10 කියන පාදේ නොලිව්වත් අපි සලකන්නේ ලියා නැතත් පුතේ සම්මත පාදය 10. හොඳයි 53 නැවත දෙකෙන් දෙකෙන් බෙදලා මේක 10 පාදයේ දෙකේ පාදයට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙනම් මේ 53 කියන එක 10 පාදයෙන් තියෙන එක ද්විමේය සංඛ්‍යාවක් වලත් ආපෝසරයක් මේ උත්තරේම ගන්න පුළුවන් වෙයි. බලමු අපි ඕනම් පුතේ බෙදලා. 53 බෙදමු බලන්න ඔය කියන තාලෙට මේ බලන්න 53. 5ට දෙවරක් 2 4යි එකක් ඉතුරුයි 13ට දෙවරක් 6 12යි එකක් ඉතුරුයි. බෙදුවා ඉතිරිය ලිව්වා. 26 දෙකට බෙදුනොත් දෙවරක් 1යි 6ට 3යි බිඳුව. 13 දෙකට බෙදුනොත් දෙවරක් 6 12යි ඉතුරු 1යි. 6 දෙකට බෙදුනොත් දෙවරක් 3 6යි ඉතුරු නෑ බිඳුවයි. මේක දෙකෙන් බෙදුනොත් පුතාලා දෙවරක් 1 2යි ඉතුරු 1යි. මෙන්න මේ අවසානයේ තියෙන එකේ ඉඳන් උත්තරේ යන්න ඕනේ මොකක්ද උත්තරේ බලන්න 1 1 බිඳුව 1 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 1 බිඳුව 1 එක හරිනේ පුතේ මේ තියෙන්නේ 1 1 බිඳුව 1 බිඳුව 1 මේක වරදින විදිහක් නේ. ඒ නිසා පුතේ ඔන්න දෙපැත්තටම මේ ද්විමේය සංඛ්‍යා දශමේය සංඛ්‍යා ලෙසත් දශමේය සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා ලෙසත් පරිවර්තනය කරන්න පුළුවන්. එහෙමනම් පුතේ අපි දැන් මේකේ මේ සෑදූ ගණන් හතර පුතාලට නැවත පරීක්ෂා කරන්න පුළුවන්. මේකේ ගොඩාක් හදන්න ඕනේ. හදන රටාව මේ ගණන් ටිකෙන් හොඳටම පැහැදිලි. හැබැයි ඔයාලට මේකෙන් පස්සේ අර තනියම කරන්න තියෙන අභ්‍යාස ටිකේ ගණන් ටික නම් පුතේ ඊටාම සිහියෙන් උවමනාවෙන් සම්පූර්ණ කරන්න. මොකද ඒ ටික කරන්න පුළුවන් නම් පුතාලට මේ දැනුම හොඳටම තියෙනවා. අපි එහෙමනම් පුතේ මේකේ අනිත් පිටුවේ දීලා තියෙනවා. දැන් බලන්න අපි මෙච්චර වෙලා මේ උදාහරණ කතා කළා. 10 පාදයේ සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ 10 පාදයට කියනවා පුතේ දශම නෙමෙයි දශමය සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කිරීම. එහෙම නැත්නම් ද්විමේය සංඛ්‍යාවක් ලෙස දැක්වීම. ඔය වචන ටික පුතේ භාවිත කරන්න වෙනව නැත්නම් ඔක පැටලෙනවා ඔයාලට. දශමය කියන්නේ 10 පාදේ. ද්විමය කියන්නේ දෙකේ පාදේ. දැන් අපි බලන්න 10 පාදයේ සංඛ්‍යා දීලා තියෙන්නේ. ඔතන 25 10 කියලා ලියලා නැතත් පුතේ ඒක 10 තමයි. 10 කියලා ලියන්න පුළුවන් ඕනනම්. 17 10 30 10 47 10 105 10 පුතාලගේ 10 පාදයේ සම්මතයක් ලෙස ලියන්න උවමනාම නැහැ. දැන් මේ අච්චු පොතෙත් 10 පාදය ලියලා නැහැ පුතේ. 10 නොලිය තමයි දීලා තියෙන්නේ. එතකොට මම මේ ලියලා පෙන්නුවේ අපි මේ ඉන්නේ සංඛ්‍යා පාද යටතේ. එතකොට 10 ලිව්වහම වඩාත් පැහැදිලි මේකේ පාදේ මොකක්ද කියන එක. ලියන්න අනිවාර්යයෙන්ම උවමනා නැහැ පුතේ. මේ ලිව්වහමත් අපි පැහැදිලි කරගන්නවා මේ 10 පාදයේ සංඛ්‍යාවක්. දැන් පොතේ සමහර උදාහරණ වල 10 කියලා ලියපු තැන් තියෙනවා. නොලියපු තැන් තියෙනවා. ඒ නිසා පුතේ මෙතනදී ඔයාලට මේක ලිව්වේ මේ අපි කරන්න යන කාරණාව 10න් 2ට පරිවර්තනය කිරීමක් කියන එකයි කියන්න හදන්නේ. මේ ඉදිරියෙන් මම දීලා තියෙනවා පුතාලට පොඩි කටුවැඩ කරන්න පොඩි තිත් පේලි කිහිපයක්. ඒ කියන්නේ බෙදීම පහසු වෙන්න. එහෙනම් පුතේ 25 කරන්න ඕනේ මොකද්ද? අවසාන ශේෂය 1 වෙනතුරු බෙදනවා. 25 දෙකට බෙදුනොත් දෙවරක් 1යි දෙවරක් 1 2යි 5ට දෙවරක් 2 4යි ඉතුරු 1යි. 12 නැවත දෙකට බෙදුනොත් දෙවරක් 6 12යි ඉතුරු බිඳුවයි. 6 දෙකට බෙදුනොත් දෙවරක් 3 6යි ඉතුරු නේ බිඳුවයි. මේක දෙකට බෙදුනොත් දෙවරක් 1 2යි ඉතුරු 1යි. අපි දන්නවනේ 3 දෙකට බෙදුනහම දෙවරක් 1 2යි ඉතුරු 1යි. එහෙමනම් පුතේ පිළිතුර ලියන්න ඕනේ මෙන්න මේ පැත්තට. බලන්න කොහොමද පිළිතුර එන්නේ කියලා. 1 1 බිඳුව බිඳුව 1.
අනිවාර්යෙන් මෙතන නම් ලියන්න ඕනේ පුතේ පාදයේ දෙක කියලා. හරිනේ. පුතාලට ඕන නම් ආයෙසරයක් මේ දෙකේ පාදේ අර මුලින් පළවෙනි පිටුවේ කළා වගේ පරිවර්තනය කළොත් අවසානයේදී 10 පාදයේ පිළිතුර එනවා 25 කියලා. 17. එහෙනම් මෙතන 17 බෙදමු. 17 දෙකට බෙදුනොත් දෙවරක් 8 16යි එකක් ඉතුරුයි. 8 දෙකට බෙදුනොත් 4යි ඉතුරු නෑ 0යි. 4 දෙකට බෙදුනොත් දෙවරක් 2 4යි ඉතුරු නෑ 0යි. 2 දෙකට බෙදුනොත් දෙවරක් 1 2යි ඉතුරු 0යි. මෙන්න පුතාලා පිළිතුර. 1.0.1. එහෙනම් උත්තරේ තමයි 1.3යි 1. 1.3යි 1. 2. 30. අපිට 30ක් මෙලෙසම බෙදන්න පුළුවන්. 30 දෙකට බෙදුනොත් පුතේ 3ට 1යි එකක් ඉතුරුයි 15යි. හරියට බෙදෙනවා ඉතුරු 0යි. 15 දෙකට බෙදුනොත් දෙවරක් 7 14යි ඉතුරු 1යි. 7 දෙකට බෙදුනොත් දෙවරක් 3 6යි ඉතුරු 1යි. 3 දෙකට බෙදුනොත් දෙවරක් 1 2යි 3 ඉතුරු 1යි. හැබැයි පුතේ මෙන්න මේ පැත්තේ නම් උත්තරේ ලියන්න ඕනේ. එහෙනම් උත්තරේ බලන්න මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. 1 1 1 1 බිංදුව. එහෙනම් 1 4යි බිංදුව. එහෙනම් 1 1 1 1 බිංදුව 2. මේ අපි ඉස්සෙල්ලා කළේ පුතේ මේ විදිහට ද්විමේය සංඛ්‍යාවක් දුන්නාම ඒක අර 2 බල බිංදුවෙන් 2 බල 1 2 බල 2 2 බල 3 2 බල 4ෙන් ගුණ කළා 30 හදලා පෙන්නුවා. මේවා 10 පාදේ නැත්නම් දශමයේ සංඛ්‍යා බවට පත් කරා. දැන් අපි ඒකේ අනිත් පැත්ත කරනවා දශමයේ සංඛ්‍යාව නැත්නම් 10 පාදේ සංඛ්‍යාව දෙකේ පාදයට පරිවර්තනය කරනවා. තව දෙකක් තියෙනවා දරුවනේ 47 105. අපි බලමු 47ත් දෙකට බෙදලා. මේ බලන්න 4ට දෙවරක් 2යි 7ට දෙවරක් 3 6යි එකක් ඉතුරුයි. මේක දෙකට බෙදුනොත් 3 2ට 1යි 3ට දෙවරක් 1 2යි එකක් ඉතුරුයි. 11 දෙකට බෙදුනහමත් වෙන්නේ දෙවරක් 5 10යි එකක් ඉතුරුයි. 5 දෙකට බෙදුනොත් දෙවරක් 2 4යි එකක් ඉතුරුයි. බෙදලා එක ඉතිරි ලියන්න පුරුදු වෙන්න ඕනේ. මෙතන නම් දරුවනේ 2 දෙකට බෙදුනොත් දෙවරක් 1 2යි ඉතුරු 0යි. එහෙනම් මෙන්න උත්තරය. අපි පිළිතුර ලෙස ලියන්න ඕනේ 1.1 2 3 4 එකේව 4ක්. මෙන්න 2. 105. එතකොට 105ත් අපිට ওই විදිහටම බෙදාගෙන යන්න පුළුවන්. 105. දෙකට බෙදුනොත් දෙවරක් 5 10යි. ඉතින් 5ට දෙවරක් 2 4යි ඉතුරු 1යි. 52 දෙකට බෙදුනොත් පුතේ 5ට දෙවරක් 2යි 4 එකක් ඉතුරුයි 12ට දෙවරක් 6යි. ඉතුරු නෑ 0යි. 26 දෙකට බෙදුනොත් 13යි ඉතුරු නෑ 0යි. 13 දෙකට බෙදුනොත් දෙවරක් 6 12යි ඉතුරු 1යි. 6 දෙකට බෙදුනොත් දෙවරක් 3 6යි ඉතුරු 0යි. මෙයා දෙකට බෙදුනොත් 3ට දෙවරක් 1 2යි ඉතුරු 1යි. ප්‍රවේශමෙන් බෙදාන් යන්න. පිළිතුරට ලොකු ඉලක්කම් ප්‍රමාණයක් එනවා. හැබැයි පුතේ අපි ලියන්න ඕනේ අග සිට 1 1 බිංදුව 1.0.1 11යි බිංදුවයි 100යි 1 11යි බිංදුව 100යි හරි. එතකොට උත්තරේ ලියන්න ඕනේ පාදයේ 2 කියලා. එහෙමනම් පුතේ මේකෙන් තව ගොඩාක් හදලා පෙන්නන්න ඕනේ. පුතාලට මේ දෙකෙන් බෙදීම පුළුවන්. එතකොට මේකේ අර ශේෂයේ ලියන පිළිවෙලක් තියෙනවා. අග සිට මුලට තමයි අවසානයේදී උත්තර දෙන්න ඕනේ. හරි. එහෙමනම් පුතේ මේ දෙකේ පාදය නැත්තම් ද්විමේය සංඛ්‍යාව පුළුවන් දැන් 10 පාදයටත් 10 පාදයෙන් දුන මේ දශමයේ සංඛ්‍යාව පුළුවන් ද්විමේය සංඛ්‍යාවට. වචන දෙක මතක තියාගන්න ඕනේ පුතේ. ද්විමය නම් දෙකේ පාදය, දශමය නම් 10 පාදය. ඔන්න දැන් පාද අතර පරිවර්තනය හරි. දැන් ඔයාලට මීට අමතරව තවත් සංඛ්‍යා පාද තියෙනවා පුතේ. තවත් සංඛ්‍යා පාද අපිට දැන් ඉස්සර මට මතකයි අපි මුලින්ම උගන්වපු මීට අවුරුදු ගානකට කලින් තිබුණා 4 පාදය 8 පාදය කියලා සංඛ්‍යා පාද තිබුණා. නමුත් දැන් විෂය නිර්දේශයේ තියෙන පුතාලට
දෙකේ පාදය 10 පාදය කියන්නේ අපි කොහොමත් මේ කතා කරන අපේ සංඛ්‍යා පද්ධතියනේ හින්දු අරාබි සංඛ්‍යාංක පද්ධතියේ 10 පාදය ඊට අමතරව දෙකේ පාදය. ඉතින් අනෙකුත් සංඛ්‍යාංක පද්ධති ගැනත් මම චූට්ටක් කරුණු කියලා දෙන්නම්. අපිට දැන් ඕන වෙනවා පුතේ මේ දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම ඉගෙන ගන්න. ඔන්න බලන්න මම ඉස්සෙල්ලාම පුතාලට මේ 10 පාදයේ සංඛ්‍යාව දශමය සංඛ්‍යා කියන්නේ පුතේ අපේ 10 පාදය. මෙන්න ද්විමය සංඛ්‍යා. බලන්න මම මේකේ පොඩි උදාහරණ දෙකක් කියලා දෙනවා. මේ දශමය සංඛ්‍යාවල එහෙම නැත්නම් 10 පාදයේ සංඛ්‍යාවල 27 10 45 10 මෙහෙම 10 කියලා අපි ලියන්නේ මේ මෙතනදී ලියන්නේ පුතාලට පොඩි කාරණාවක් අදහසක් දෙන්න. දැන් වෙනදට අපි මේක එකතු කළේ කොහොමද 27යි 45යි අපි කිව්වේ 7යි 5යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි 4යි 2යි 6යි 1යි 7යි කියලානේ. ඔව් උත්තරේ හරි. නමුත් අද අපි මේක ඉගෙන ගමු ඊටත් වඩා ටිකක් විශේෂ ක්‍රමයකට. අපි කරන්නේ පුතාලා මේ ඉස්සෙල්ලාම එකේ ඒවා එකතු කරනවා 7යි 5යි කීයද 12යි. පාදය 10. 10 පාදය නම් 10ක් ආවොත් අනිත් පැත්තේ ගොඩට ගෙනියන්න පුළුවන් එකක් ලෙස. මේ පැත්තේ 10 ගොඩක් අනිත් පැත්තට එකක්. එහෙනම් මේකෙන් 10ක් අඩු කරනවා. අඩු කළොත් කීයද? 2යි. අන්න ඒ දෙක මෙතන තියෙනවා. දැන් අපි මේ අයින් කළානේ 10ක්. අන්න ඒ 10 තමයි පුතේ ඊළඟ ගොඩට යන්නේ එකක් ලෙස. ඒ නිසා මේ ගොඩේ ඉතුරු වෙන 10 ඊළඟ පැත්තට ගියොත් එකක් ඉතුරුයි 4යි 2යි 5යි 4යි 2යි 6යි 6යි 1යි 7යි. බලපුවාම ඕක නේද අපි වෙනදට කළේ 7යි 5යි 12න් දෙක එකක් ඉතුරුයි 4යි 2යි 6යි 1යි 7යි. ඒ 12න් දෙක දානවා එකක් ඉතුරුයි කියන්නේ පුතේ 12න් දෙක දාපුවාම ඇත්තට ඉතුරුනේ 10ක්. අපි ඒ 10ට කිව්වේ එකක් ඉතුරුයි මොකද 10 අනිත් පසට යනකොට එකක් වන නිසා. එහෙනම් පුතේ ඔය විදිහට දැන් ද්විමය සංඛ්‍යාවක් එකතු කරනකොටත් ඉතා ප්‍රවේශමෙන් එකතු කරන්න ඕනේ. මේ බලන්න මම පුතාලා ලිව්වොත් මෙහෙම 1.1 1 2 දැන් බලමු මෙන්න මේ ගාන එකතු කරන්න. මේක එකතු කරනකොට පුතේ හරි ප්‍රවේශමෙන් එකතු කරන්න ඕනේ. අපිට එක බිංදුව විතරයි යොදන්න පුළුවන් ඉලක්කයක්. එහෙනම් බලන්න මම එකතු කරනවා 1 1 2 දෙක දාන්න බෑ. ද්විමය සංඛ්‍යාව පුළුවන් බිංදුව එක විතර. එහෙනම් දෙක තිබුණත් පුතේ මෙතනදී අර 10 ගොඩක් අයින් කළා වගේ 10 පාදේ හැම වෙලෙම දෙකක් අනික් ගොඩට යන්න පුළුවන්. දෙකක් එහා පැත්තේ ගොඩට ගියොත් එකයි. එහෙනම් මේකෙන් දෙකක් අඩු කරනවා. අඩු කළොත් බිංදුවයි. මෙතන බිංදුව. මේ අයින් කරන දෙක මේ පැත්තේ ගොඩට ගියොත් එකක් වෙනවා. දැක්ක නේද මේ දෙකෙන් දෙකක් අයින් කළොත් ඉතුරුනේ බිංදුවයි. මේ දෙක අනිත් පැත්තේ ගොඩට ගියොත් එකයි. 1 1 2යි. ආයිසරයක් දෙක ආවා. දෙකක් තියන්නේ මේ දෙකෙන් දෙකක් අඩු කරනවා. එතකොට මෙතන බිංදුවයි. මේ දෙක මේ පැත්තේ ගොඩට ගියොත් එකයි. 1 1 2යි. ආයිසරයක් දෙක එනවා. මේ මෙතන දෙක තියන්නේ දෙකෙන් දෙකක් අඩු කරනවා. අයින් කළොත් මෙතන ඉතුරු වෙන්නේ බිංදුව. එහෙනම් මෙතන තියන්නේ බිංදුව. මේ දෙක එහා පැත්තේ ගොඩට ගියොත් එකයි. එහෙනම් පුතේ මෙතෙන්ට දානවා එකක්. එහෙනම් බලන්න පිළිතුර මොකද්ද? 1.0.0. එහෙනම් මෙන්න පිළිතුර 2. හරි නේද? ඔන්න පිළිතුර 2. දැන් අපි ඕක පුරුදු වෙන්න මම පුතාලට මේ පැවරුමේ ගණන් 10ක් දාලා තිනවා ලොකු ගණන් 10. දැන් අපි මේ ලොකු ගණන් 10ක් හදනවා. ඕන්න බලන්න පුතේ අපිට ඕන නම් මෙහෙමත් කරන්න පුළුවන්. මේ ද්විමය සංඛ්‍යාව මම 10 පාදයට පරිවර්තනය කරලා එකතු කරනවා. එහෙනම් ඔන්න බලන්න පුතේ මේ 1.1 කියන එක මම 10 පාදයට පරිවර්තනය කළොත් මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න. 1.1 ඉක්කනේ මේක මම 10 පාදයට පරිවර්තනය කරනවා 0.1 2. එහෙනම් 2 බල 2කින් 1යි. බිංදුවක් තියෙනවා 2 බල 1කින් 1 තියෙන්නේ 2 බල බිංදුවේ. ඔන්න 2 බල බිංදුව 2 බල 1 2 බල 2. මම එකවර උත්තරේ ලියනවා 2 වර්ගය 4යි 4 වරක් 1 4යි. 2 පළවෙනි බලය 2යි දෙවරක් බිංදුව බිංදුවයි. 2 බිංදුව 1යි 1 වරක් 1 1යි 4යි 1යි 5. එහෙමනම් පුතේ අපිට ලැබිච්ච පිළිතුර මොකද්ද? 5. එහෙනම් මේ 1.1 කියලා කියන්නේ 5 කියන සංඛ්‍යාව. හැබැයි 10 පාදයෙන් 10 පාදයෙන්.
අපි බලමුද මේ 1 1 කියන්නේ මොකක්ද සංඛ්‍යාව කියලා. එතකොට පුතේ 1 1 කියලා කියන්නේ 2 බල බිඳුව 2 බල 1. එහෙනම් මේ 1 කියන්නේ 2 බල 1. මේ 1 කියලා කියන්නේ 2 බල බිඳුව. දෙකේ පළවෙනි බලය 2යි දෙවරක් 1 2යි. දෙකේ බිඳුවෙනි බලය 1යි එක්වරක් 1 1යි 2යි 1යි 3යි. එහෙමනම් පුතේ මෙන්න මෙතන සංඛ්‍යාව 3. එහෙමනම් මේක 10 පාදයට පරිවර්තනය කළොත් 3 10. දැන් අපි මේ දෙන්න එකතු කරනවා 5යි 3යි 8යි. දැන් ආපහු සැරයක් 8 පරිවර්තනය කළොත් දෙකේ පාදයට බලමු මොකද්ද ලැබෙන්නේ කියලා. ඔන්න මම දැන් 8 බෙදනවා මෙහෙම. 8 දෙකට බෙදනවා. 4යි ඉතුරු බිඳුවයි. 4 දෙකට බෙදනවා 2යි ඉතුරු බිඳුවයි. 2 දෙකට බෙදනවා 1යි ඉතුරු බිඳුවයි. මෙන්න පුතේ උත්තරය මොකක්ද උත්තරය? 1.1. එහෙනම් මේ 8 කියන එක නැවත පරිවර්තනය කළොත් තියෙන්නේ 1.1. මේ තියෙන්නේ 1.1. ඒ නිසා අපිට කිසියම් වෙන පාදයකින් තියෙන සංඛ්‍යා එකතු කරනකොට ඒක අපි දන්න 10 පාදයට පරිවර්තනය කළා 10 පාදයෙන් එකතු කළා ආපහු සැරයක් දෙකේ පාදයට පරිවර්තනය කළත් අර උත්තරේමයි එන්නේ. ඒ නිසා අද පුතාලා විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕනේ දෙකේ පාදේ නැත්නම් ද්විමේය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. එහෙනම් දරුවනේ ඔයාලට දීලා තියෙනව නේද බලන්න පැවරුමේ ලොකු ගණන් ද්විමේය සංඛ්‍යා එකතු කිරීමේ ගණන් 10යි අඩු කිරීමේ ගණන් 10යි. එතකොට පුතේ ඔය විදිහටම අපිට වෙන පාදයකින් උනත් සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් පුතාලට පෙන්නන්නම්. මේ බලන්න. එකතු කිරීම මම 4 පාදයකින් හදලා පෙන්නුවොත් 3 1 2 4 2 2 නැත්නම් 2 3 4. එතකොට 4 පාදයේ සංඛ්‍යා පද්ධතියක තියෙන්න පුළුවන් 0 1 2 3 කියන ඉලක්කම් විතරයි. 4 ඉලක්කමක් තියෙන්න බෑ. එහෙනම් මේක එකතු කරන්න ඕනේ 4 ඉලක්කමක් නොයෙදෙන්න. එතකොට පුතේ අපි එකතු කරනවා 3යි 2යි 5යිනේ. 5 දාන්නේ මේකෙන් 4ක ගොඩක් අයින් කරනවා මෙතන 1යි. මේ අයින් කරපු 4ම මේ කොටට යන්නේ 1යි. එතකොට 2යි 1යි 3යි 3යි 1යි 4යි 4ක් ආවා. 4ක් තියන්න බෑ මේකේ. 4න් 4 ගොඩක් අයින් කරපුවහම බිඳුවයි. එහෙනම් මෙතෙන්ට දානවා බිඳුව. මේ 4ම මේ පැත්තේ කොටට යන්නේ 1යි. 3යි 1යි 4යි. ආයෙසරයක් 4 ආවා. 4ක් තියන්න බෑ. එහෙනම් මේකෙන් 4ක ගොඩක් අයින් කළොත් බිඳුවයි මෙතන තියන්නේ බිඳුව. මේ 4 එහා පැත්තේ කොටට ගියොත් 1යි. එහෙනම් මෙතන 1යි. එහෙනම් උත්තරය තමයි පුතේ 1.1 4. ඒ නිසා අපි 10 පාදයේ සංඛ්‍යා ගැන නම් හොඳටම දන්නවා එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්නවා. නමුත් වෙන පාදයකින් සංඛ්‍යා එකතු කරද්දී හරි ප්‍රවේශමට එකතු කරගත යුතුයි. එහෙනම් අද ඔයාලගේ පොතේ තියෙන පුතේ දෙකේ පාදයේ සංඛ්‍යා එහෙම නැත්නම් ද්විමේය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. එහෙනම් ඒ ටික පුරුදු වෙන්න මේ අභ්‍යාස ටික කළොත් ඕනකටත් වඩා ඇති. එහෙනම් දැන් පුතාලගේ මේ පැවරුමේ තියෙන එකතු කිරීමේ ගණන් 10යි අඩු කිරීමේ 10යි හොඳට පුහුණු වෙමු. පුහුණු වුණාම පාඩම නිමයි. මම ඊට පස්සේ අමතර කරුණු ටිකක් පුතාලට කියලා දෙන්නම් මේ පාඩමේ. හරි. එහෙනම් මම බෝඩ් එකේ ගණන් 10ම ලියන්නම් පුතේ. මෙන්න පළවෙනි ගණන. 1.1 ඊළඟට 1.1 පාදය 2 පුතාලගේ අච්චු පොතේ ගණන් තියනවා දීලා මේ පේලියට අපි සාමාන්‍යයෙන් පුතේ මේ නොදන්න සංඛ්‍යාපාද ගණන් පේලියට හදන්න එපා. හැම වෙලේම යටින් යට ලියා ගන්න. පේලියට දුන්නයි කියලා දැන් මේ දෙක පේලියට එකතු කිරීම දුන්නයි කියලා පේලියට හදන්න ඕනේ පුතාලා යටින් යට ලියාගෙන හදන්න. තුන්වෙනි උදාහරණය. දෙක
දෙක දෙක දෙක දෙක බයි. දැන් මේ ගණන් ටිකේදී ගන්න දැනුම හොඳටම ඇති පුතේ ඉදිරියට යන්න පුළුවන්. නමුත් පේලි 3ක් දක්වා මොකද පුතාලගේ අච්චු පොතේත් මම දැක්කා පේලි 3ක ගණන් එකතු කරන්න දාලා තියෙන නිසා අපි පේලි 3ක් එකතු කිරීම ඉගෙන ගමු. මේ ටික අපි හදමු. දැන් අපිට පුතේ මේ යටින් කටු වැඩ කරමින් හදන එක පහසුයි. හැබැයි ප්‍රැක්ටිස් වුණාට පස්සේ පුතාලට කෙලින්ම මෙතන ඉලක්කම් ටික දාගෙන යන්න පුළුවන්. ඔන්න මම එකතු කරනවා 1 1 2යි. හැම වෙලෙම දෙක තියන්නේ නැහැ. දෙකෙන් දෙකක් අඩු වුණොත් මෙතන බිඳුවයි. මේ දෙක මේ කොටට 1යි. බිඳුවයි 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 1යි 1යි. එකක් එනවා කියන්නේ ඒක මෙතන දාන්න පුළුවන්. බිඳුවයි 1යි එකතු කළොත් 1යි ඒක දාන්න පුළුවන්. බිඳුවයි 1යි 1යි ඒක දාන්න පුළුවන්. මෙතන 1යි එක දාන්න පුළුවන්. එහෙනම් මෙතනදී අර දෙකක් ආපු එක විතරයි අපි එහා පැත්තට ගෙන ගියේ. බිඳුවයි 1යි 1 ඒක දාන්න පුළුවන්. 1යි 1යි 2 දෙක දාන්න බෑ. මොකද කරන්නේ දෙකක් ආවොත් දෙකක් අඩු කරනවා මෙතන බිඳුවයි. මෙතන දානවා බිඳුව. මේ දෙක මේ ගොඩට ගියොත් 1යි. දැන් එකතු කළොත් පුතේ 1 2 3 3ක් ආවොත් කරන්නේ අපි මෙතනින් මේකෙන් දෙකක් අයින් කරනවා මෙතන 1යි. එහෙනම් ඒක මෙතන දානවා. මේ අයින් කරපු දෙක මේ පැත්තේ ගොඩට යන්නේ හැම වෙලෙම එකක් ලෙස 1යි. එහෙනම් බිඳුවයි 1යි 1යි. මෙතන 1යි. දෙක. මේ හදපු ගණන් ටික තනියම හදලා උත්සාහ කරන්න. දැන් පුතාලට වැරදීමක් වුණොත් මේ වීඩියෝ එකෙන් නැවත බලන්න පුළුවන්. හදපු විදිය නිසා හොඳට බලලා බල පුරවන්න එපා. මේකේ හිස්තැන් ටික තනියමත් හදලා බලන්න. එතකොට හරියන්නම ඕනේ. 1යි 1යි 2 දෙක ආවොත් දෙකක් අඩු කරනවා මෙතන බිඳුව. මේ අයින් කරපු දෙක එහා පැත්තේ කොටට ගියොත් 1යි. නම් බිඳුවයි බිඳුවයි 1යි. බිඳුවයි බිඳුවයි බිඳුව මේක එකතු කළොත් 1. 1යි 1යි එකතු කළොත් 2. දෙකක් ආවොත් පුතාලා මේකෙන් දෙකක් අයින් කරන්න. එතකොට මෙතන බිඳුවයි. මේ දෙක එහා පැත්තේ කොටට ගියොත් 1යි. එතකොට මෙතන 1යි 1යි නැවත ලැබෙන්නේ 2ක්. දෙකක් ආවොත් මේකෙන් දෙකක් අඩු කරන්න. එතකොට මෙතන බිඳුවයි. මේ අයින් කරපු දෙක නැවත මේ කොටට ගියොත් 1යි. 1යි 1යි 2. දෙක දාන්නේ මෙතන දෙක ආවොත් නැවත මේකෙන් දෙකක් අඩු කරන්න මෙතන බිඳුවයි. මේ දෙක එහා පැත්තේ කොටට ගියොත් 1යි. එහෙනම් මෙතෙන්ට ඉස්සරහට එකක් එනවා. හොඳයි පුතේ මේක ටිකක් අමුතු දෙයක්. මොකද අපි වෙනදට අර 6 7 8 පන්ති වලදී මෙහෙම ගණන් හැදුවේ නැති නිසා මේක ටිකක් අමුත්තක් තියෙනවා. හැබැයි සරලයි. ඒක බලන් ඉඳලා පුරුදු වෙන්න පුළුවන්. අපි මේකත් එකතු කරමු. 1යි 1යි 2 දෙකක් අයින් කළොත් මෙතන බිඳුව. මේ දෙක මේ කොටට ගියොත් 1යි. 1යි 1යි බිඳුවයි 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 1යි 1. 1යි 1යි එකතු කළොත් මෙතන දෙකක් එනවා. මේකෙනින් දෙක. දෙකක් ආවොත් දෙකක් අඩු කරනවා මෙතන බිඳුවයි. මේ දෙකම මේ කොටට යන්නේ එකක්. එතකොට 1යි 1යි 2. දෙක ආවොත් දෙකක් අඩු කරනවා බිඳුවයි. මේ දෙක එහා පැත්තේ කොටට යන්නේ 1යි. 1යි 1යි 2යි දෙක ආවොත් දෙකක් අඩු කරනවා බිඳුවයි. මේ දෙක එහා පැත්තේ කොටට ගියොත් 1යි. ඒ නිසා පුතේ ඒක අපි ඉස්සරහින් දානවා 1යි. ඒ නිසා මේ වගේ ගණන් හදපුවාම කිහිපයක් හදනකොට රටාව නිකම්ම අහු වෙනවා. මෙතනත් පුතේ 1යි 1යි 2 ආවොත් දෙකෙන් දෙකක් අයින් කරනවා බිඳුවයි. මේ දෙක මේ කොටට ගියොත් 1යි. නම් බිඳුවයි 1යි 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 2යි. දෙක ආවොත් දෙකක් අඩු කරනවා. එහෙනම් මෙතන බිඳුවයි. මේ අයින් කරපු දෙක මේ කොටට යනවා 1යි. 1යි 1යි 2. දෙක ආවොත් දෙකක් අඩු කරනවා මෙතන බිඳුවයි. මේ අයින් කරපු දෙක මේ කොට ගියොත් 1යි. 1යි 1යි 2යි දෙක ආවොත් දෙකක් අඩු කරනවා මෙතන බිඳුවයි. මේ දෙක මේ පැත්තේ කොටට ගියොත් 1යි. 1යි 1යි 2. නැවත දෙක ආවොත් දෙකක් අඩු කරනවා. එහෙනම් මෙතන බිඳුවයි. මේ අයින් කරපු දෙක එහා පැත්තේ කොටට ගියොත් පුතේ 1යි. එහෙනම් මෙන්න විශේෂ උත්තරයක් නේද? 2. අපි ළඟට පේලි 3ක් යටතේ තියෙන ගණනුත් එකතු කිරීම කරනවා. මේකෙදි පුතේ ඔයාලට තනියම මේක ඉගෙන ගන්න පුළුවන්. මෙතන මේ වෙන්නේ මොකද්ද කියලා චූට්ටක් ඔලුවට ගත්තනම් අදහස ඊට පස්සේ පුතාලට එකක් දෙකක් තනියම හැදුවත්
මේක අල්ල ගන්න පුළුවන්. මොකද මෙතන නීතිය බිඳුව එක පමණයි යෙදෙන්නේ එකට දෙකට වඩා ඒ කියන්නේ එකට වඩා වැඩි ඉලක්කමක් 2 3 4 වගේ අගයක් ආපු ගමන් අපි කරන්න ඕනේ අනෙක් පසට දෙකේ ගොඩක් ලෙස ගෙනියනවා. එහෙමනම් බලන්න තව එකතු කිරීමේ ගණන් 5ක් තියෙනවා. 6 7 8 9 10. මොකද පිටු ගානක දෙන්න තරම් ලොකු පැවරුමක් නෙමෙයි. ඒ නිසා පුතාලගේ මේ පාඩම චෝටි පැවරුමයි. මේ අභ්‍යාස වලට තියෙන පිටු දෙකයි ඊළඟට පුතාලට අනිත් පැවරුමේ තියෙන්නේ මේ වගේම තනියම හදන්න ගණන් ටිකක්. හොඳයි 9 වෙනි ගාන 1/4යි 1/3යි අවසාන එක 1.1 1.1 1.1 1.1 හරි දරුවනේ. එහෙමනම් මේ ගණන් ටිකෙන් පස්සේ මම හිතනවා එකතු කිරීම ගැන තවදුරටත් ඕන වෙන්නේ. හැබැයි පුතාලගේ අච්චු පොතේ තිබුණා මේ එකතු කිරීමේ ගණන් වල පොඩි හිස් කොටු දීපේ. එතකොට හිස් කොටුවට එන්නේ බිඳුවද එකද කියලා අපිට යොදන්න තියෙනවා. මේ එකතු කිරීම ඉගෙනගත්ත දරුවට ඒ හිස් කොටුවට එන ඉලක්කම යෙදීමේ අපහසුයක් නෑ. මුලින්ම පුතේ ඉගෙන ගන්න ඕනේ මේ එකතු කිරීම. දැන් මේක වෙනදට එකතු කරන්නේ නෑනේ අපි නේද? වෙනදට නම් එකතු කරලා 3යි කියලා දායි. අද එහෙම එකතු කරන්නේ නෑ. එහෙමනම් දැන් මේ ගණන් ටික එකතු කරලා අපි අඩු කිරීමට යමු. දැන් මම මේ කියන පිළිතුර පුතාලා දැන් හිතට එනවා. මම කියනකොටම ඔයාලා දන්නවා මොකද්ද වෙන්නේ කියලා. 1 2 3යි. 3ක් ආවොත් දෙකක් එහා පැත්තේ කොටට දෙනවා. දෙකක් අයින් වුණොත් මෙතන 1යි. එහෙනම් ඔන්න මෙතන 1 එන්නේ. මේ දෙක මේ පැත්තේ කොටට යනකොට දෙක අනිත් පැත්තට යන්නේ එකක් ලෙස. එහෙනම් 1 1 2. දෙක ආවොත් දෙකෙන් දෙකක් අඩු වෙනවා. මෙතෙන්ට දාන්නේ බිඳුව. එහෙනම් මේ දෙක අනිත් පැත්තේ කොටට ගියොත් 1යි. මෙතන එනවා 3ක්. 3ක් ආවොත් 3ෙන් දෙකක් අඩු වුණොත් මෙතන 1යි. මේ දෙක අනිත් පැත්තේ කොටට යන්නේ 1යි. එතකොට බිඳුවයි 1යි. 1යි මෙතන 1යි. මෙන්න පිළිතුර 2. මෙතනත් පුතාලා මේ තුනේ එකතුව 3යි. 3ක් ආවොත් මේකෙන් දෙකක් අර පැත්තට යනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 1යි. මේ දෙක මේ කොටට ගියොත් 1යි. එහෙනම් 1 2 3 3යි. නැවත 3ක් ආවොත් එහා පැත්තට දෙකක් යනවා. එතකොට 3ෙන් දෙකක් 1යි. මේ දෙක මේ පැත්තට ගියොත් 1යි. මෙතනත් එනවා 3ක්. දෙකක් අඩු කරනවා. එතකොට මෙතන 1යි. මේ දෙක එහා පැත්තේ කොටට ගියොත් 1යි. එතකොට මෙතන 1යි මෙතන 1යි 2. දෙකක් ආවත් නැවත දෙකක් අයින් කරනවා. එතකොට පුතේ මෙතන බිඳුවයි. මේ අයින් කරපු දෙක අනිත් පැත්තේ කොටට ගෙනිච්චොත් 1යි. ඒකට කවුරුත් එකතු කරන්නේ නැත්නම් පුතේ ඒක ඉස්සරහින් දානවා 1. ඔන්න එකතු කළා පිළිතුර 1.112. හරි. අපි එහෙමනම් මේ ටිකත් හදමු. 1 1 2යි. දෙක ආවොත් දෙකක් අඩු කරනවා. මෙතන බිඳුවයි. මේ අයින් කරපු දෙක මේ කොටට ගියොත් 1යි. 1 2 3. 3ක් ආවොත් මේකෙනුත් දෙකක් අඩු කරනවා 1යි. ඒ ඉතුරු එක මෙතෙන්ට. මේ දෙක මේ කොටට ගියොත් 1යි. 1 2 3. 3ක් ආවොත් පුතේ මේකෙන් දෙකක් අඩු කරනවා 1යි. මේ අයින් කරපු දෙක මේ පැත්තේ කොටට ආවොත්
1යි 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 2 දෙකක් තියන්නෙත් නෑ මෙතන දෙක ආවත් දෙකක් අඩු කරනවා එහෙනම් මෙතන බිඳුව. මෙතන බිඳුව. හැබැයි මේ අයින් කරපු දෙක අනිත් ස්ථානෙට මේ පැත්තට ගියොත් 1යි එහෙමනම් මුලට එනවා 1ක්. හරි. බලන්න පුතේ මේ ගාන 1 2 3 3යි. 3ක් ආවොත් මේකෙන් දෙකක් අඩු කරන්න පුතේ. එතකොට 3ෙන් දෙකක් අඩු කළොත් 1යි. ඔන්න බලන්න මේකේ විශේෂත්වය. මේ අයින් කරපු දෙක මේ පැත්තේ ගොඩට දුන්නොත් 1යි. එතකොට මෙතන ලැබෙන්නේ පුතේ 1 2 3 4. 4. පුතාලා මතක නේද අර එකතු කරනකොට 15ක් ආවොත් 15න් 5 දානවා එකක් ඉතුරුයි කියලා ගියේ. 18ක් ආවොත් 18න් 8 දානවා එකක් ඉතුරුයි. බැරි වෙලා 22ක් වගේ ආ 23ක් ආවොත් 23න් 3 දානවා දෙකක් ඉතුරුයි කියලා එහාට ගෙනිච්චා. එහෙමනම් පුතේ මේ 4කින් අයින් කරන්න පුළුවන් දෙකේ ගොඩවල් දෙකක්. මේකෙන් දෙකක් විතරක් අයින් කළා බෑ මේ 4න් අඩු කරන්න පුළුවන් දෙකේ ගොඩවල් දෙකක්. එහෙනම් 4ක් ආවොත් පුතේ 4ක්ම අඩු කරන්න. එතකොට මෙතන බිඳුවයි. හැබැයි මේ 4 අනිත් පැත්තට යන්නේ එකක් ලෙස නෙමෙයි පුතේ දෙකක් ලෙස. තේරුණා නේද? 4ක්නේ අයින් කළේ. එතකොට බිඳුව. එහෙනම් මේ 4 එහා පසට ගොඩට යන්නේ පුතේ එකක් විතර නෙමෙයි 4 කියන්නේ දෙකේ ගොඩවල් දෙකක්. දෙකක්. දැන් උත්තරේ 2යි 3යි 4යි. ආයි සැරයක් 4. 4 ආවොත් මේකෙන් 4ක් අඩු කරන්න. එතකොට මෙතන බිඳුවයි. මේ 4 කියන්නේ මේ පැත්තට ගොඩට යනකොට 2යි. 2යි 1යි 3. එහෙනම් මේකට 3ක් තියන්නේ නැහැ. 3ක් ආවත් පුතාලා මේකෙන් දෙකක් අඩු කරන්න. එතකොට 1යි. එහෙනම් ඉතුරු එක මෙතෙන්ට දානවා. මේ දෙක එහා පැත්තේ ගොඩට ගියොත් 1යි. එහෙනම් මෙතන මොකුත් නැත්තම් එකතු කරන්න 1යි. මෙන්න පිළිතුර. ඔයාලට මේක තේරුම් අරගන්න පුළුවන් බොහොම නිස්කලංකව ක්‍රමානුකූලව හදපුවාම. බලන්න එහෙනම් පුතේ අපි අවසාන ගානත් එකතු කිරීම. 3යි. 3ක් ආවොත් දෙකක් අඩු කරනවා 1යි. මේ දෙක අයින් කරපු දෙක එහා පැත්තේ ගොඩට ගියොත් 1යි. 1යි 1යි 2. 2 ආවොත් දෙකක් අඩු කරනවා. එහෙනම් මෙතන බිඳුවයි. මේ දෙක එහා පැත්තේ ගොඩට ගියොත් 1යි. එහෙනම් 1 2 3. 3ක් ආවොත් නැවත දෙකක් අඩු කරන්නේ 1යි. 1යි. මේ දෙක එහා පැත්තට යනවා 1යි. මේ හැම වෙලෙම මේ දෙක අනිත් පැත්තට 1යි. 1යි 1යි 2යි. දෙකක් ආවොත් දෙකෙන් දෙකක් අඩු කරනවා බිඳුවයි. එහෙනම් මෙතන බිඳුවයි. මේ දෙක එහා පැත්තට ගියොත් 1යි. එතකොට 1 2 3 3ක් එනවා. 3ක් ආවත් කරන්නේ පුතේ 3ෙන් දෙකක් අයින් කරනවා. එහෙනම් නැවත දාන්නේ මෙතන 1යි. මේ අයින් කරපු දෙක එහා පැත්තේ ගොඩට ගියොත් 1යි. එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද? 1. දැන් පුතාලට හිතෙනව නේද? දෙකේ පාදේ සංඛ්‍යාවලට වඩා අපි ඉගෙන ගන්න 10 පාදේ සංඛ්‍යා පද්ධතිය කොච්චර ෂෝක්ද කියලා. එහෙම වෙන්නේ පුතේ අපි චූටි කාලේ ඉඳන්ම 10 පාදේ සංඛ්‍යා වලින් ගණන් හදලා තියෙන නිසා අපිට දැන් ඒක තමයි අපේ ඇඟේ මුල් බැහැගෙන තියෙන්නේ. නමුත් අපි චූටි කාලේ ඉඳන් මේ වගේ දෙකේ පාදයකින් එහෙම හදන්න පුරුදුලා තිබ්බනම් අපිට පට ගාලා මේක හදන් යනවා. මම එක සැරයක් දැක්කා මේ ගොඩාක් ඉස්සර රූපවාහිනී වැඩසටහනක මේ කොහරි චීනේ හරි කවුරු හරි චීනේ වගේ රටක අපි දැන් ඇබකසේ තියෙන ගණක රාමුවෙන් අපි කරන්නේ අර චූටි කාලේදී ඉස්කෝලේදී ගණක රාමුවේ සංඛ්‍යා දක්වන්න ඉගෙනගෙන තියෙනවා. හැබැයි මම දැක්කා ඒ ගණක රාමුව අර දෙපසටම ගෙනියන්න පුළුවන් දෙපැතිම මේ වහපු ගණක රාමුවක් සංඛ්‍යාවක් කියනකොට ටට්ටක් ගාලා ඒ ගණක රාමුවේ ඒ ගණක එහාට මෙහාට දාලා ඕන ලොකු සංඛ්‍යා ටිකක් දැන් බිල්පතක් කිව්ව 435 ටක් ගාලා 435 378 එහෙම දාලා එකතුව ගන්නවා. එතකොට ඒ කියන්නේ එයා ඒක දිගු කාලීනව පුහුණු වෙච්ච දෙයක්. ඒ නිසා පුතේ අපිට මේ සංඛ්‍යා පද්ධතියක් වුණත් ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් මේ දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතියෙන් ගන්න ප්‍රයෝජන පිළිබඳ පුතේ විශේෂයෙන්ම මේ පුතාලගේ අච්චු පොතේ සඳහන් කරලා තියෙනවා. මේක මේ විද්‍යුත් පරිපථ සැකසීමේදී තමයි ගොඩාක් මේක ප්‍රයෝගී වෙන්නේ. එතකොට මේ පොතේ දීලා තියෙනවා පුතාලට ඒ පිළිබඳ සටහනක්. මේ ද්විමේය සංඛ්‍යා පද්ධතිය මූලික සංඛ්‍යාවන්නේ 0.1 වේ. බිඳුව හා එකෙන් අවස්ථා දෙක විදුලිය හා සම්බන්ධ කර ගනිමින් විද්‍යුත් පරිපථයකින් ධාරාව ලැබීම 1. එතකොට ධාරාව ලැබීම 1 කියලා ගන්නවා. නොලැබීම බිඳුව.
එතකොට ලෙස සලකා දීමේ සංඛ්‍යා ලෙස ආදේශ කරගෙන ඩිජිටල් උපකරණ හදලා තියෙනවා. එතකොට ඩිජිටල් උපකරණ එක මේ ධන ඍණ අග්‍ර දෙක වගේ තමාපතේ මේක 0.1 කියලා ධන කියලා ගන්නවා නොලැබීම ඍණ. එතකොට ඒ අනුව තමයි මෙතන කියලා තියෙනවා පුතේ බලන්න විදුලි ධාරාවක් ලැබීම නොලැබීම සකස් කරලා තිනවා. ඉතින් මේ විදිහට සංඛ්‍යා පද්ධතියක් ගොඩනගපුවාම අපිට ඒකේ දත්ත ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන්ම සංඛ්‍යාත්මක අගයන් ටිකක් ඒ දත්ත ගබඩා කරන්න පුළුවන් මේ පරිපත්වල. විශේෂයෙන්ම ගණක යන්ත්‍රයේ පුළුවන්, කම්පියුටරේ පුළුවන්. ඉතින් ඒවා පිළිබඳ මම හිතනවා විශේෂයෙන්ම 10 ශ්‍රේණියට වගේ යනකොට IT වලදී මට මතකයි මේ සංඛ්‍යා පාද ගැන උගන්වලා තිබුණා. උගන්වනවා IT වලදී උගන්වනවා. එහෙමනම් පුතේ අපි දැන් මේ කරපු ක්‍රියාවලිය එකතු කිරීම නම් මෙලෙසම දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කිරීමටත් පුතාලට ගණන් 10ක් දීලා තිනවා. මේ ගණන් 10 මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ගොඩක් ගණන් හැදුවා කියන්නේ පුතේ ඔයාලට මේ ක්‍රමේ වටහා ගැනීමේ පහසුවක් තියෙනවා. එහෙමනම් දැන් අපි මේ විදිහටම දෙකේ පාදයේ සංඛ්‍යා වලින් අඩු කිරීමේ ගණන් ටිකක් කරමු. අඩු කිරීම කරමු. හරි මම දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කරන්න කලින් පුතාලට 10 පාදයේ සංඛ්‍යා අඩු කරලා පෙන්නනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් පුතේ මේ බලන්නකෝ 42කින් අඩු කරන්න කියලා හිතමුකෝ 17. 10 පාදේ අපි මේ කතා කරන්නේ 10 පාදේනේ 10. මේක අඩු කරද්දී අපිට 2කින් 7ක් අඩු කරන්න බැරි වුණොත් අපි මේකෙන් එකක් ඉල්ල ගන්නවා. කියනකොට මෙයා එකක් දුන්නොත් 3යි. හැබැයි ඒ ඉල්ල ගන්න එක සෑම විටම මේකට එකතු කරන්නේ 10ක්. ඒ ඉල්ල ගන්න එක 10ක්. එහෙනම් ඒ 10යි මේකට එකතු කරන්නේ. එතකොට 10ට මේ දෙක එකතු වුණොත් 12. මේක 12 වුණේ දරුවනේ අර ඉල්ලගත් එක 10යි 10යි 2යි 12යි. නමුත් අපි නම් කියන්නේ 4න් එකක් දුන්නොත් 3යි මෙයා එකක් ඉල්ලගත්තොත් 12යි කියලා. ඇත්තටම මේ 12 වෙන්නේ අර ගත්ත එක 10ක් වෙලා 10යි 2යි 12යි. දැන් 12න් 7ක් නේ අඩු කරලා 5 කියලා දාන්නේ. 3න් එකක් නේ 2 කියලා දාන්නේ. එතකොට 10 පාදයේ ගණන් අඩු කරනකොට එහා පැත්තෙන් ගෙන යාම 10ක්. දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කරද්දිත් පුතේ එහා පැත්තෙන් ගෙන යාම 2ක්. එහෙමනම් ඔයාලට මේ 10ම හදන්න ඕනේ දෙකක් තුනක් හදනකොට මේක වැටෙනවා. අපි බලමු මේ උදාහරණ 10. 1.2 අඩු කරමු. 1.1.2 මම මේක කිව්වේ නැහැ 101 කියලා. 101 කියලා කියන්න බෑ. මොකද 10 පාදයේ නොවන නිසා අපිට ඒ විදිහට උච්චාරණය කරන්න බෑ. 1.1.2 මම මේ ටිකෙන් පස්සේ පුතාලට 4 පාදයෙන් 5 පාදයෙන් වගේ වෙනස් පාද දෙකකින් උනත් ගණන් දෙකක් අඩු කරලා පෙන්නන්නම්. 4 1.1.2 1.1.2 හරි. අපි පළමු කොට මේ ගණන් පහ හදමු පුතේ. හොඳයි. එතකොට බලන්න මම දැන් ඔයාලට නැවත සැරයක් කියනවා මදි නම් එහා පැත්තෙන් ඉල්ල ගන්නවා හැම වෙලෙම මේ එකක් අනෙක් ගොඩට යනකොට දෙකක් ලෙස තමයි ගෙන යාමේ ක්‍රියාවලිය. එහෙනම් පුතේ ඔන්න බලන්න පොඩ්ඩක් ඉතින් කපන්න වෙනවා. එතකොට මේක පැහැදිලි. බිඳුවෙන් බැහැ නිසා මේ එකක් දුන්නොත් මෙතන බිඳුවයි මෙයා එකක් ඉල්ල ගත්තොත් දෙකක් එකතු වෙන්නේ 2යි. මේ බිඳුවට දෙකක් එකතු වුණොත් 2යි. දෙකෙන් එකක් අඩු වුණොත් 1යි. දැන් මෙතන බිඳුවෙන් එකක් අඩු කරන්න බැරි නිසා මේ එක දුන්නොත් මෙතන බිඳුවයි එකක් අනිත් පැත්තට දුන්නු ගමන් 2යි. එතකොට මේ බිඳුව කපලා මම නැවත මෙතන ලියනවා. ඒකට
එක අනිත් පැත්තට ගියොත් දෙකක් එන බිඳුවට දෙකක් එකතු වුණොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. මෙතන බිඳුවයි. ඔන්න බලන්න පුතේ එතකොට මේ එක බිඳුවෙන් 1 1 2 අඩු කළොත් උත්තරෙත් 1 1. නැවත මේ දෙන්න එකතු කළොත් මෙයාම ලැබෙන්න ඕනේ. දැන් මෙයාගෙන් මෙයා අඩු කළොත් මෙයා ඉතිරි නම් අඩු කරගෙන ඉතිරි මේ දෙන්න එකතු කළොත් ආපහු 1 1 බිඳුව ලැබෙන්න ඕනේ. ඕන බලන්න. මේක එකතු කරමු බලන්න. මේ දෙන්න එකතු කළොත් නැවත මෙතන ලැබෙනවා. 1 1 2යි. දෙකක් ආවොත් දෙකක් අඩු කරනවා මෙතන බිඳුවයි. මේ දෙක මෙතෙන්ට ගියොත් 1යි. ඒතර 1 2 3. තුනක් ආවොත් දෙකක් අඩු කරනවා ඉතුරු 1යි. මේ දෙක එහා පැත්ත ගොඩට ගියොත් 1යි. එහෙනම් මෙතන 1යි. 1 1 බිඳුව හරිනේ 1 1 බිඳුව. හරි. එහෙමනම් පුතේ මේ පාඩම ගණන් ටිකක් දිහා බලන් ඉඳලත් මේ හදන විදිය බලන් ඉඳලත් පුතාලට ඉගෙන ගන්න පුළුවන්. ඊටාම සරල අභ්‍යාසයක්. හොඳයි බලන්න මම අඩු කරනවා. බිඳුවෙන් එකක් බෑ මෙයා දුන්නොත් මෙතන බිඳුවයි. එහා පැත්තට ගියොත් දෙකක් එකතු වෙන්නේ. දෙකෙන් එකක් එකයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් එකක් බෑ මේ එක දුන්නොත් බිඳුවයි. එක අනිත් පැත්තට යනකොට දෙකක් වෙනවා. මේකට දෙකක් එකතු වෙන්නේ. එහෙනම් බිඳුවයි දෙකයි දෙකයි. දෙකෙන් එකක් එකයි මෙතන බිඳුවයි. 1.1. දැන් පුතාලට මතකයි නේද මෙන්න මෙහෙම අඩු කළොත් එහෙම 10 පාදේ බිඳුවෙන් 5 බැන්න 9 එකක් දුන්නොත් 8යි. මෙයා 10 වෙනවනේ. 10 වෙලා එකක් දෙනවා. එතකොට 10 නෙමෙයි මෙතන 9. එකක් දෙනකොට අඩු වෙනවා. මෙයා එකක් කියලා ගත්තොත් 10යි කියලා නේද ගෙන යන්න පිළිවෙල. එහෙනම් මෙතන කොහමද? බිඳුවෙන් බෑ. මේ එක දුන්නොත් මෙතන බිඳුවයි. මෙයා එකක් ගත්තොත් 2 වෙනවා. 2 වෙලා එකක් අරහෙට දුන්නාම 1 වෙනවා. මෙයා එකක් කියලා ගත්තොත් 2යි. දෙකෙන් එකක් එකයි එකෙන් එකක් බිඳුවයි මෙතන බිඳුවයි එකයි. ඔන්න උත්තරේ. 1.1 2. මෙතනත් ඒ වගේ. එකෙන් එකක් බිඳුවයි. බිඳුවෙන් එකක් බැරි නිසා මෙයාට දෙන්නේ මෙයා මෙයාට දෙන්නේ මෙයා. එතකොට එක දුන්නොත් බිඳුවයි. මෙතන 2 වෙනවා. එකක් එහාට දෙනවා. එතකොට මෙතන 1යි ඉතුරු වෙන්නේ. මෙයා එකක් ඉල්ලගත්ත කියන්නේ කෙලින්ම දෙකක් එකතු වෙනවා මේගොල්ලෝ 2යි. දෙකෙන් එකක් එකයි මෙතන එකෙන් එකක් බිඳුවයි මෙතන බිඳුවයි. එහෙනම් උත්තරේ 1.2. මෙතන බලන්න. බිඳුවෙන් එකක් බෑ මේ එක දුන්නොත් බිඳුවයි මෙතෙන්ට දෙකක් එකතු වෙන්නේ. දෙකෙන් එකක් එකයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් එකක් බෑ මෙතන දුන්නොත් බිඳුවයි මෙයාට දෙකක් එකතු වෙන්නේ. දෙකෙන් එකක් එකයි. මෙතන බිඳුවයි. එහෙනම් උත්තරේ 1.1 2. මම හිතනවා එකතු කිරීමටත් වඩා ලේසි පාටයි අඩු කිරීම නේද? ලේසි අඩු කිරීම. පෙළ පොතේ තියෙන පාඩම් වලින් කිසිවක් අමාරුයි කියලා වටින්නේ නැහැ කියලා අහක දාන්න එපා පුතේ. මොකද ඔයාලට තාම ගණිතය පිළිබඳ ලොකු පුළුල් දැනුමක් නැහැ. යම් යම් විෂයන් වලට ඕනනවා. සමහර දරුවන්ට ඉන්නවා IT වලදී මේ ටික අල්ලගන්න බැරි අය ඉන්නවා. සමහරට මේ සුළු කිරීම කරන්න බැරි අය ඉන්නවා. ඔයාලට ඉස්සරහට කොහොම නමුත් පුතේ මේ වගේ දැනන් ඉන්න. මොකද අපි ඉගෙන ගන්න සංඛ්‍යා පද්ධතිය පිළිබඳ කරුණු කාරණා වඩාත් හොඳින් තේරෙන්නේ වෙනත් සංඛ්‍යා පද්ධතියක් එක්ක සසඳලා බලද්දී. ඒ නිසා ඉගෙන ගත යුතුමයි. 1.1 එක බිඳුව බිඳුව එක බිඳුව එක බිඳුව බිඳුව දෙක එක බිඳුව එක. එක බිඳුව එක දෙක එක බිඳුව එක බිඳුව දෙක එක බිඳුව එක දෙක. හරි. දරුවනේ මේ ටිකත් එහෙමනම් අපි හදලම වැඩි ඉවර කරමු. හරි.
මම ඔයාලට කිව්වා අර වෙනස් සංඛ්‍යා පාද වලිනුත් මම මේ වගේ ගානක් දෙකක් හදලා පෙන්නන්නම් කියලා. එකෙන් එකක් අඩු කළොත් බිඳුවයි, එකෙන් බිඳුවක් එකයි. බිඳුවෙන් එකක් බෑ මෙයා දුන්නොත් බිඳුවයි, මෙයාට දෙකක් එකතු වෙන්නේ. දෙකෙන් එකක් එකයි. බිඳුවයි. එක ලේසි. එකෙන් බිඳුවක් එකයි, එකෙන් එකක් බිඳුවයි. බිඳුවෙන් එකක් බෑ. මෙයාට දෙන්නේ මෙයා, මෙයාට දෙන්නේ එක. එක දුන්නොත් බිඳුවයි. දෙක වෙනවා. එකක් දුන්නොත් මෙතන එකයි, මෙයා එකක් ඉල්ලගත්තොත් දෙකයි. දෙකෙන් එකක් එකයි, මෙතන එකයි, මෙතන බිඳුවයි. ඒතර මේක පිළිතුරක් ලෙස වෙන තැනක තියද්දී මේ මුලට එන බිඳුව අවශ්‍ය නැහැ. අපිට ඒකේ වටිනාකමක් නැහැ. ඒ ගාන හදද්දී මුලට බිඳුව ආවට නමුත් උත්තරයක් වෙනම ලියද්දී මේ බිඳුව අවශ්‍ය නැහැ. මෙතන බිඳුව ආවට කමක් නැහැ. බලන්න බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. මෙයාට දෙන්නේ මෙයා, මෙයාට දෙන්නේ මෙයා. එක දුන්නොත් බිඳුවයි, මෙතන දෙක වෙනවා, එකක් දෙනවා එකයි. මෙයා දෙකයි. දෙකෙන් එකක් එකයි. දෙකෙන් බිඳුවක් එකයි. බිඳුවෙන් එකක් බෑනේ. බිඳුවෙන් එකක් බෑ. මෙයාට දෙන්නේ මෙයා, මෙයාට දෙන්නේ එක. එක දුන්නොත් බිඳුවයි, මෙයා 10 වෙනවා, එකක් දෙනවා 9යි. sorry වැරදුනා පුතේ. අර මට මතක් වුණේ 10 පාදේ. හරි. මෙයා දුන්නොත් බිඳුවයි, මෙයා 2 වෙනවා, එකක් එහාට දුන්නොත් මෙතන එකයි. මෙයාට එතකොට කෙලින්ම දෙකක් විතර. එහෙනම් මේ බිඳුව කවලා දෙක ලියනවා. හරි නේද පුතේ? දෙකෙන් එකක් එකයි, එකෙන් එකක් බිඳුවයි, මෙතන බිඳුවයි. උත්තරේ 1 1 1 2. අපි දහස් ගාණක් හදලා තියෙන්නේ නේද? අර එහා පැත්තට ගෙන යාම එක දුන්නොත් බිඳුවයි 9යි 10යි කියලානේ. හරි. ඒ 10 පාදේ මේක දෙකේ පාදේ. හරි. එකෙන් එකක් බිඳුවයි, බිඳුවෙන් එකක් බෑ. මේ එක දුන්නොත් බිඳුවයි, මෙයා දෙකයි. දෙකෙන් එකක් එකයි. බිඳුවෙන් එකක් බැරි නිසා පුතේ මේ එක දුන්නොත් බිඳුවයි, මෙයා නැවත දෙක වෙනවා. බිඳුව එකක් ඉල්ල ගන්නවා කියන්නේ දෙකයි. දෙකෙන් එකක් එකයි. මෙතන බිඳුවයි. එහෙනම් පිළිතුර මෙන්න 1 1 බිඳුව 2. බිඳුවෙන් බැරි නිසා එක දුන්නොත් බිඳුවයි, මෙයා දෙකයි. දෙකෙන් එකක් එකයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. ඔන්න බලන්න පුතේ බිඳුවෙන් එකක් බෑ. එතකොට මේ එක දුන්නොත් බිඳුවයි, මෙයා දෙක වෙනවා, එකක් එහාට දෙනවා. එතකොට මෙතන එකයි. මෙයා එකක් ඉල්ල ගත්තොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. එකෙන් එකක් බිඳුවයි, මෙතන බිඳුව. එහෙනම් උත්තරේ 1 බිඳුව 1 2. හොඳයි. දැන් ඔයාලට පුතේ මේ දෙකේ පාදේ නැත්තම් ද්විමය සංඛ්‍යාවක් එකතු කරන අඩු කරන ගොඩාක් අභ්‍යාස බලන් හිටියා. මේක තේරුම් ගන්න ප්‍රමාණවත් තරමට මම ගොඩාක් ගණන් කියලා දුන්නා. දැන් පුතාලා අපි මේ වගේම වෙන සංඛ්‍යා පද්ධතියක් වුණත් පරිවර්තනය කරන විදිහ ඒවා ලේසි. ඔන්න බලන්න මම පුතාලාට පුංචි උදාහරණයක් කියලා දෙන්නම්. මේ එක උදාහරණයක් විතරක් ඇති පුතේ. හරි. අපි හිතමු වෙනස් සංඛ්‍යාංක පද්ධතියක් කියලා. වෙනස් සංඛ්‍යාංක පද්ධතියක් අපි හිතමුකෝ 4 පාදය කියලා. මේ බලන්න 2 බිඳුව 1 2 4 මේක අඩු කරන්න ඕනේ 2 2 3 4. ඔන්න දැන් අපි මේක අඩු කරන්න යන්නේ කියලා හිතමු. මම මේක අඩු කරනකොට පුතේ ඔයාලට මේ දෙන්නම 10 පාදයට පරිවර්තනය කරලා පෙන්නන්න. ඔන්න බලන්න මේ 4 පාදේ නම් මේවා ස්ථානීයගේ වෙන්නේ පුතේ 4 බිඳුව 4 1 4 2 4 3 ලෙස. එහෙනම් මේක 10 පාදයට පරිවර්තනය කරනවා නම් මේ දෙක තියෙන්නේ 4 3 වෙනි බලයේව දෙකක්. මේ බිඳුව තියෙන්නේ 4 වර්ගයේව. මේ එක තියෙන්නේ 4 පළවෙනි බලයේව එකක්. මේ දෙක තියෙන්නේ මම එක මෙතන ලියන්න පුතේ. 1 4 පළවෙනි බලය. මේ දෙක තියෙන්නේ 4 බිඳුවෙනි බලය. ඔන්න බලන්න පුතේ 4 3 වෙනි බලය 4 වරක් 4 16යි. 4 4 4 ගුණ කළොත් 16 වරක් 4 64. එහෙනම් මෙතන 64යි 64 ඒවා දෙකක් 128යි. 4 වර්ගයේ 16යි 16 වරක් බිඳුව බිඳුවයි. 4 බල 1 4යි 4 වරක් 1 4යි. 4 බල බිඳුව 1යි. 1 වරක් 2 2යි. එහෙනම් ඔන්න පුතේ මේක 128යි 4යි 2යි. එහෙනම් 128යි 2යි 30යි 30යි 4යි 34යි 134යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 134 10 පාදේ. එතකොට මේකත් 10 පාදයට නම් මේකේ තියෙන්නේ 4 බල 2 ඒවා. එහෙනම් දෙකක් තියෙන්නේ 4 බල 2කින්.
මේ දෙකක් තියෙන්නේ 4 බල 1න්. මේ 3ක් තියෙන්නේ 4 බල 0න්. අපි බලමු 4 වර්ගය 16යි 16 වරක් 2 32යි. 4 බල 1 4යි 4 වරක් 2 8යි. 4 බල 0 1යි 1 වරක් 3 3යි. 32යි 8යි 40යි 40යි 3යි 43. එහෙනම් මෙතන තියෙන්නේ පුතේ 43 තමයි 10 පාදය. හැබැයි 10 පාදයෙන් අඩු කරන්න නම් අපි 3 පන්තියේදීත් ඉගෙනගෙන තියෙනවා නේද? 4න් 3ක් 1යි 3න් 4ක් බෑ 1 දුන්නොත් බිඳුවයි මෙයා 13යි 13න් 4ක් 9යි මෙතන බිඳුවයි. එහෙනම් උත්තරේ තමයි 91. 91. දැන් පුතේ මේක නැවත ඕනනම් මේ පාදයට පරිවර්තනය කරොත් කොහොමද පරිවර්තනය කරන්නේ? 91 4 පාදයට පරිවර්තනය කරන්න පුතේ 4න් 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 බෙදනවා. මේ බලන්න 4න් බෙදුනොත් 4 වරක් 2 8යි 9 එකක් ඉතුරුයි. 11ට 4 වරක් 2 8යි 9 10 11 3ක් ඉතුරුයි. මේක 4න් බෙදුනොත් 4 වරක් 5 20යි 2ක් ඉතුරුයි. මේක 4න් බෙදුනොත් 4 වරක් 1 4යි 5 එකක් ඉතුරුයි. එහෙනම් මෙන්න උත්තරේ වෙන්න ඕනේ පුතේ මොකද්ද? 1 1 2 3. එහෙනම් මේකට උත්තරේ වෙන්න ඕනේ පුතේ 1 1 2 3 4. මෙන්න මේක තමයි උත්තරේ එන්න ඕනේ මෙතෙන්ට අඩු කළොත්. මේක අඩු කළොත් එන්න ඕනේ 1 1 2 3 4. හොඳයි. ඒ අපි 10 පාදයට පරිවර්තනය කරලා හැදුවත්නේ. දැන් අපි මේක 10 පාදයට පරිවර්තනය නොකර 4 පාදයෙන්ම හදමු. ඔන්න බලන්න පුතේ හදන විදිය. 2න් 3ක් අඩු කරන්න බෑ. මේ 1 දුන්නොත් මෙතන බිඳුවයි මේකට 4ක් එකතු කරන්න. එතකොට 4යි 2යි 6යි. 6න් 3ක් අඩු කළා 3යි. බිඳුවෙන් 2ක් අඩු කරන්න බෑනේ. එහෙනම් මෙයාට දෙන්නේ මෙයාට දෙන්නේ 2. 2 දුන්නොත් 1යි. එහෙනම් 1 අනිත් ගොඩට දුන්නොත් මෙයා 4 වෙනවනේ. මෙයා 4 වෙනවා. 4න් 1ක් දුන්නොත් මෙතන 3යි. මෙයාට කෙලින්ම 4ක් එකතු වෙන්නේ 4. එහෙනම් 4න් 2ක් 2යි. 3න් 2ක් 1යි මෙතන 1යි. 1 1 2 3 4. එහෙනම් පුතේ අපිට මේ 4 පාදයේ 8 පාදයේ 5 පාදයේ ඉගෙන ගන්න ඕනේ. නමුත් ඒවෙත් මේ ක්‍රියාවලියම යොදවන්න පුළුවන්. 10 පාද එකක් 4 පාදයට පරිවර්තනය කරන්න අර දෙකෙන් බෙදුවා වගේම 4න් 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 බෙදන් යනවා 4ට අඩු ශේෂය ලැබෙන තුරු. එතකොට මේක 10 පාදයට පරිවර්තනය කරනවා නම් මේ තියෙන්නේ 4 බල බිඳුව 4 බල 1 4 බල 2 4 බල 3 ආදී වශයෙන් ගුණ කරනවා. ඒ නිසා පුතේ මේ සංඛ්‍යා පද්ධතීන් විවිධ විදිහට ගොඩනගන්න පුළුවන්. ඒවා යොදවන්න පුළුවන්. එතකොට ඒවා යොදවන්නේ යම් යම් අවශ්‍යතාවයන් අනුව. දැන් අපිට 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය තමයි මේ ගණන් හදන්න අපි පාවිච්චි කරන. බලන්න මේ සංඛ්‍යා පද්ධතිය දැන් විකාශනය වෙලා අර ආදී යුගවල මිනිස්සු සංඛ්‍යා ගත්තේ ගණන් කරන්න විතරයි. තමන්ගේ රැළේ ඉන්න සත්තු ටික තමන්ගේ කණ්ඩායමේ ඉන්න මිනිසුන් ටික ගණන් කරන්න 1 2 3 පූර්ණ සංඛ්‍යා විතරයි ආදී මානවයාට ඕන උනේ. පස්සේ ටික ටික ඒවා භාග සංඛ්‍යා විදිහට වර්ධනය වුණා. පස්සේ දශම සංඛ්‍යා විදිහට වර්ධනය වුණා. ඊළඟට ධන ඍණ වශයෙන් සදිස විදිහට වර්ධනය වුණා. ඔහොම දැන් මහා පුළුල් සංඛ්‍යා පද්ධතියක් විදිහට අපි තියෙන. ඒ නිසා අපි දැන් මේ සංඛ්‍යා අනන්ත ප්‍රමාණයක් නේද? අනන්තය කියලා අතිවිශාලගයන් කළා දිනවා ගණනය කරනවා. ඒ නිසා පුතේ ඔයාලට මෙතනින් ආරම්භ කරපු මේ දැනුම තවත් හොයලා ගවේෂණය කළා සංඛ්‍යා පද්ධතින් ගැන තවත් හොයලා බලන්න. එහෙනම් අපි මේකෙදී අර චූටි කාලේ ඉගෙනගත්ත අපේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය විහිදුවා ලියවන්නේ නේද? 1 ඒවා මෙච්චරයි 10 ඒවා මෙච්චරයි 100 ඒවා මෙච්චර. අන්න ඒකත් දැන් අපිට තේරෙනවා මේ අපේ සංඛ්‍යා පද්ධතියේ ස්ථානීයගේ අනුව තමයි විහිදුවා ලිවීම කරන්නේ. හරි. එහෙනම් පුතේ අපි ලබන සතියේ තව මේ මාසෙට අපිට තියෙනවා පාඩම් එකක දෙකක් නිම කරන්න. පුතාලගේ 3 වෙනි පාඩම. එතකොට මේ පාඩමේ මේ ඕනම අභ්‍යාසයක් දැන් කරගන්න පුළුවන්. මගේ පැවරුමේ මම පිටු 2යි කලේ ඉතුරු පිටු 2 පුතාලා සම්පූර්ණයෙන් තනියම කරන්න ඕනේ. භාග පාඩමත් මේ පොතේ තියෙන කරුණු වලට වඩා තව ගොඩක් වැඩිපුර අපිට සාමාන්‍ය පෙළ විභාගෙට ගැටලු විසඳන්න තියෙනවා පුතේ භාග ගාණක් ලකුණු 10ක. එතකොට අපි අන්නේ ප්‍රකාශන සුළු කිරීමේ ඉඳන් ගණිත ගැටලු විසඳීම දක්වා මේ භාග පාඩමේ ගොඩක් ගණන් තියෙනවා. ලබන සතියේ කාල පරිච්ඡේදයේදී ටිකක් වැඩිපුර පුතාලට මම දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා භාග පිළිබඳව. එහෙනම් දැනට අපි සංඛ්‍යා රටා පාඩම කළා. ඒක නිමයි. 2 ද්විමේය සංඛ්‍යා කතා කළා. එතකොට එකක් දැනට නිමයි. මේ එක පාඩමක්වත් අතපසු කරන්න එපා. අභ්‍යාස නොකර ඉන්න එපා. මේ මාස ඉවරේ නොකර පුතාලා පාඩම් එකක 4ක් නිම කළා. අංග සම්පූර්ණ දැනුමකින් ඉදිරියට යා යුතුයි. එහෙනම් දරුවනේ මම අදට මේ පන්තිය මෙතකින් නිමා කරනවා. එහෙමනම් සියලු දෙනාටම ආයුබෝවන් පුතේ.